හරි. ආයිබෝන් පුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක් 10 නේ. තාම එකමාරයි. අයිබෝවන් සර්. හරි පුතේ. හරි. එතකොට මේ අද ප්‍රශ්න පත්‍රය කතා කරන්නේ අපි සෙනසුරාදා උදේ තමයි ප්‍රශ්න පත්‍රය කතා කරන්නේ. එතකොට මම බැලුවා පළාත් මේ නෙට් එකේ නෑ සමහර ඒවායි ඔය 11 පන්තිව තමයි ගොඩක්ම තියෙන්නේ. ඔයගොල්ලෝ සමහරට බලනකොට අහුවෙලා ඇති. ඒ නිසා මම පුළුවන් තරම් උපරිම උත්සාහ කරා. ඊට පස්සේ මට හම්බුණා 2020 දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රය. වාරාවසානයේ. සබරගමුවක බැලුවා. සබරගමුවක දෙන්නේ 11 පන්තියේ මධ්‍ය වාරය විතරයි. හරිද? ඉතින් ඒ නිසා අපි මෙහෙම කරමු. අපි මේ ප්‍රශ්න පත්‍රය හරහා මේක මම ස්කෑන් කරලා දාන්න පුතේ හැමෝටම. එතකොට මේක හරහා අපි උත්සාහයක් ගමු ප්‍රශ්න පත්‍රයට යම් සූදානමක් හදාගන්න. සෙනසුරාදා උදේ 4:45ට කතා කරන පන්තියේදී. පැහැදිලිනේ? එතකොට එතරදී අපිට සමහර විට ප්‍රශ්න පත්‍ර තුනම කතා කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි ඉරිදා හවස කරන පන්තියේදී ඒ විදිහට දාගන්න බලමු. එතකොට ඔව් මම මේ ටික ස්කෑන් කරලා ඔයගොල්ලන්ට පන්ති උරුණාට පස්සේ දාලා තියන්නම් හැමෝම print out එකක් ගන්න. මොකද මේ ප්‍රශ්න පත්‍රයේ අපි උත්තර ටික ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම print out එකක් අරගෙන ඒකට සූදානම් වෙලා පන්තියට එන්න. හරි. එහෙනම් අපි අවසානයේදී බැද්දේගම නවකතාව එදා ටිකක් කතා කරා විචාර ප්‍රශ්න. එතකොට අපිට එදා ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් කමක් තිබ්බේ නෑ පුතේ. අපි ඉන්නේ බැද්දේගමේ දෙවෙනි ප්‍රශ්නේ මම මතක විදිහට උතන අපි උදාහරණයක් ලියලා නේද නතර උනේ. මට මතක විදිහට දෙවෙනි උදාහරණේ තමයි ලිව්වේ. චුට්ටක් බලන්න පුතේ. සර් උදාහරණ ලියලා චුට්ටක් විස්තර කරයිද? ඒ විස්තරය පොඩ්ඩක් කියන්න රුචිනි මට. ගම විනාශ වී යන ස්වභාවය පාඨකයාගේ සිතේ ඇඳි සිතුවමක් ලෙස ප්‍රතියමාන කරන්නටගත් අපූර්ව අවස්ථාවක් එසේ රචකයා ඉදිරිපත් කර ඇත. හරි පුතේ හරි thank you ආ. හරි එතකොට ළමයි හරි එහෙනම් අපි කතා කරගෙන යන්නේ මේ දවස්වල බැද්දේගම හා එහිවැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය සජීවී ලෙස නිරූපණය කරන්නට රචකයා මොන වගේ ස්වභාවයකින්ද තමන්ගේ බස්වාහාර යොදාගත්තේ කියන කාරණාව තමයි මේ දවස්වල අපි දවස්වල කියලා කිව්වේ. අපි දවසට අනිවාර්යෙන් මේ ਵਿਚාරය ඉවර කරනවා. නමුත් පහුගිය දවස්වල තිබිච්ච මේ කරන්ට් යන ප්‍රශ්නේ ඊට පස්සේ අයහපත් කාලගුණ තත්ත්වයක් එක්ක නිසා අපිට ඒක ඉවර කරගන්න බැරි වුණා. ඇත්තටම ඒ නිසා තමයි අද අපි මේ විදිහට අතිරේක පන්තියක් දාගත්තේ. ඉතින් සමහර අයට එන්න විදිහක් නැහැ කියලා පෞද්ගලිකව මෙසේජ් දාලා තිබුණා. ඊට පස්සේ කරන්ට් එක නැහැ කියලා සමහර අය දාලා තිබුණා. ඉතින් ඒ නිසා කෙසේ හෝ අද පන්තිය කරන්න යම් පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා ඒක ගැන සතුටුයි ඇත්තටම. මොකද ඉතින් පොය දවස් කියන්නේ පොඩ්ඩක් ඉතින් ඔයගොල්ලෝ ෆ්‍රී එකේ ඉන්න දවස නේද? හරි. කමන්නේ අපි අද මේ වැඩේ කොහොම හරි ඉවරයක් කරමු. එතකොට පුතේ 1:45ට වගේ තමයි පටන් ගත්තේ. එතකොට අපි 3 වෙනකන් තමයි ඔයගොල්ලන්ගේ පන්තිය දාලා තියෙන්නේ. එතකොට අපි කොහොම හරි මේ ප්‍රශ්න ඉවර කරලා තව ප්‍රශ්නයකට යන්න බලමු. හරි. එහෙනම් පුතේ අපි කතා කරපු ටික අවශ්‍ය වෙන්නේ නැහැ නැවතත් මතක් කරන්න. රෙකෝඩින් එකේ මම කොටස් දෙකක් වෙන වෙනම දාලා තියෙනවා. මොකද දා කරන්ට් එක ගිය නිසා මුල් කොටස වෙනම ඇති. මට මතක විදිහට ඒකේ ගෲප් එකට දාලා ඇති ප්ලේලිස්ට් එකකින් බලා ගන්නත් පුළුවන්. බැද්දේගම 5 දෙවෙනි කොටස සහ බැද්දේගම 5 පළවෙනි කොටස කියලා තුන්වෙනි මාසේ 13 වෙනිදා කරපු ක්ලාස් එකේ රෙකෝඩින් එක දාලා තියෙයි. එතකොට එතනින් එදා සම්බන්ධ වෙන්න බැරිච්ච අය එතනින් බලාගෙන නෝට් එක සම්පූර්ණ කරලා ඒ ටික තියාගන්න. හරි එහෙනම් පුතේ අපි අද දිනේ දාගමු තුන්වෙනි මාසේ 17 පොය දවස නේද? හරි. එහෙනම් අපි ලියාගෙන යන ගමන් කතා කරමු. හරි. වැස්සවලහක දෙවියෝ දිවස් සැලන්න බලාගෙන ඉන්නවා. ඊට කලින් අපි මේක ඉවරයක් කරගන්න බලමු. හොඳේ. හරි. බැද්දේගම හා වැසියන්ගේ අලුත් ඡේදයක් පුතේ. බැද්දේගම හා වැසියන්ගේ සර් පුතේ කියන්න. සර් එදා අන්තිමට ඉවර කරපු උදාහරණ කොච්චර අපිට තියන්න ඕනිද? එදා කියන්නේ අපි
පුතා මේක ලිව්වෙම නැද්ද? සර් මුලින්ම වැට අද්දර කුඩා ගස් හා පඳුරු ඝනව වැඩි වැට යට කරගත්තේ කියන තැනට වෙනකන් ලියලා තියෙනවා. හරි ඉන්න බලන්න. 46 දෙවෙනි උදාහරණ පිටුව. ආනේ අපි මේ අන්තිමටම ලියලා තියෙන්නේ උන් ජීවත් වුණේ වේදනාපවා හොඳ හැටි නොදැනෙන ජීවිතයේ සන්ධ්‍යා සේයාවේ කියන උදාහරණය නේද ළමයි? සර් එදා කරන්ට් යාට කලින් ලියපු එක මේ. හරි හරි පුතේ එහෙනම් ඔයා ලියාගෙන තියෙන්නේ පළවෙනි උද්ෘතේනේ නේද? රොෂිනී එහෙම නේද වෙලා තියෙන්නේ? ඔව් සර්. ඔව්. එතකොට පුතේ අන්න එතනින් නම් අපි උදව් කරමු. අචිනේට මේ කොච්චර ඉඩ ඕනේද කියලා. සර් CR rule 17ක්. CR rule 17ක්. 17ක් සර්. 17ක් හරි. CR rule වලින් 17ක් කියන්නේ එතකොට හරි. හරි සර්. හරි පුතේ. කවුද අපේ අලුත් දුව? රුවන්ති දුව. ඇහෙනව නේද? ඉන්නව නේද? ඔව් සර්. හරි පුතේ හරි. අපි බැද්දේගම දෙවනි ප්‍රශ්න පුතේ කතා කරන්නේ. ඒක එතකොට අද වෙනම චූටි පොඩි කොලයක පොඩි නෝට් එකක් දාගන්නකො. එතකොට වාට ප්ලේලිස්ට් එකේ මම රෙකෝඩින් එක දාලා තියන්නම්. ඒ ටික බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න පුතේ. හරි පුතේ. හරි. එහෙනම් අපි ලියාගෙන යනවා. හරිනේ ගැටලු කාටවත් එන්නේ. බැද්දේගම හා වැසියන්ගේ අභාවය බැද්දේගම හා වැසියන්ගේ අභාවය සජීවී ස්වභාවයෙන් සංග්‍රහිත කරන්නට මම දැන් ඉඳන්ම ඔයාලට පුංචි පණිවිඩයක් තියෙනවා කියලා තියන්නම්. මේ මැයි වලින් පස්සේ අපේ 11 අයියලක් කල ටික ඉන්නෝනේ. අපි යාළුවෝ යවනවනේ. ඊට පස්සේ අපි දැන් ඉරිදා පුතේ 6:00මාර 8:00මාරනේ අපි ක්ලාස් එක කරගෙන ආවේ. එතකොට ක්ලාස් එකේ ටයිම් එක තව චුට්ටක් උඩට දාලා මේ මම කියන්නේ මැයි වලින් පස්සේ වෙන දෙයක්. දැන් ඉඳන් මේකට වෙලාව වෙන් කරලා තියාගන්න. එතකොට එදාට අපි පැය 3:00මාරක 4ක විතර වගේ වෙලාවක් දාගෙන පන්තිය කරනවා. හොඳේ. ඒ කියන්නේ මැයි වලින් පස්සේ එක්සෑම් ලියලා ඊට පස්සේ මාසෙ එනවනේ. ඒ මාසෙ ඉඳන් අපි ඉරිදා පැය 2යිනේ පන්තිය කරේ. එතකොට ඒ පැය 2 වෙනකොට අපි පැය 3ක් 4ක් විතර වගේ එදාට දාගන්නවා. මොකද මම ඒ අවස්වරුවම ඒ කියන්නේ දැන් අපි 8:00මාට පටන් ගත්තම මේගොල්ලන්ගේ පන්තිය කොහොමත් 11 වගේ වෙනකම් කරනවා. හරිද? ගොඩාක් රැ වෙනකම් කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද සඳ ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්න තියෙනවනේ. ඒ නිසා දැන් ඉඳන් මොන වෙලාවල් වෙන් කරලා තියාගන්න. 7ට විතර වගේ අපි පටන් ගත්තොත් 10:00මාර 11 වගේ වෙනකම් වෙලාව වෙන් කරලා තියාගන්න දැන් ඉඳන්. මොකද එතකොට මැයි වලින් පස්සේ වෙන දෙයක්. නමුත් මම දැන් මතක් කරේ. නැත්නම් ඒ දවස්වල අපි පට්ට ගේමක් දෙන්න ඕනේ. වෙලාව බැලන්ස් කරගන්න. හරි. අපි යනවා ඉස්සරහට. සංග්‍රහිත කරන්නට බෝඩ් එකේ තියෙනවා. සංග්‍රහිත කරන්නට රචකයා විටකදී උපමා ලංකාරයෙන් සුසැදි
බස්වහරක් අනුගමනය කළේය. කර ඇත කියලා දාන්න. කර ඇත. උපමාලංකාරයෙන් සුසැඳි බස්වහරක් අනුගමනය කර ඇත. උදාහරණ කීපයක් මොතනට අපි දාගන්නවා. මම පිටුවන්ට කියන්නම් ඉස්සෙල්ලා මාක් කරගන්න ඊට පස්සේ ලියා ගන්න. හොඳේ. 45 වෙනි පිටුවට යනකොට 45 වෙනි පිටුවේ ඡේද දෙකයි තියෙන්නේ පුතේ. ඡේද දෙකයි. හරිනේ. ඡේද දෙකෙන් දෙවෙනි ඡේදේ පටන් ගන්න දැන් කලිනා හාමිගේ වයස කියලා. හම්බුණා නේද හැමෝටම? අතක් දාන්න. ඔව් සර්. හරි. එතන ඉඳන් අපි පල්ලහැට යනවා මෙන්න මෙහෙම. තුන්වෙනි උදාහරණය. පල්ලහැට ගනින්න පල්ලහැට රූල් 1 2 3 4 5 6 7යි 8යි 9යි. හරි. 9 වෙනි වාක්‍ය 9 වෙනි පේලිය තියෙන්නේ ඇගේ ශරීරෙහි ඇඳී තිබුණේය කියලා තමයි තියෙන්නේ. හරි නේද? හම්බුණාද? ඔව් සර්. පුතේ පල්ලහැට යන්න දෙවෙනි ඡේදේ 1 2 3 4 5 6 7 8යි 9යි. රූල් 9ක් යනවා 15ට. හරිද? රූල් 9ක් 15ට ගියාම ඒ 9 වෙනි පේලිය පටන් ගන්න පුතේ ඇගේ ශරීරයෙහි ඇඳී තිබුණේය කියලා තමයි පටන් අරගෙන තියෙන්නේ. හම්බුණාද? ඔව් සර්. හරි. එතන ඉඳන් ඉස්සරහට බලන්නකො වාක්‍යයක් තියෙනවා මෙන්න මෙහෙම. ඔන්න මාක් කරගන්න. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන්. අන්න ඒක මාක් කරගන්න ඕන පළවෙනි උදාහරණය එතනට එන. හරිනේ? සර් පොඩ්ඩක් ඉන්න. හරි පුතේ. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන්. පුතේ පිටුව 45. ස්ක්‍රීන් ෂෙයා කරන්න පුළුවන්. ස්ක්‍රීන් ෂෙයා කරපුවම මේ Zoom එකේ මොකක් හරි අවුලක් තියෙනවා. ස්ක්‍රීන් ෂෙයා එක ස්ටොප් කරපුවම රෙකෝඩින් එක මේ ස්ටොප් වෙනවා. ඉතින් කැලි වලට එපා දාන්න. ඒකින්ද මම ස්ක්‍රීන් ෂෙයා කරේ නැත්තේ. 45 වෙනි පිටුවේ දෙවෙනි ඡේදේ 9 වෙනි පේලිය. හරි සර්. හරි. රුක්මාල් හරිද? නේද? හම්බුනේ? දෙවෙනි ඡේදයේ රූල් 9ක් පල්ලහැට යන්නකෝ. දැන් කලිනා හාමිගේ වයස අවුරුදු 50ක් පමණ වෙයි කියලා පටන් ගන්න වාක්‍යෙදී. එතන ඉඳන් පල්ලහැට රූල් 9ක් ගියාට පස්සේ අපිට හම්බ වෙනවා ඇගේ ශරීරයේ ඇදී තිබුණේ කියලා පේලියක්. හරිද? එතන හම්බුණාද? ඔව් සර්. ආරයිට්. පුතේ එතන ඉඳන් ඉස්සරහට යන්න. මෙන්න මේක තමයි ඌමනා වෙන උදාහරණය. නිරිත දිග තද සුළඟට ඇඹර වී ඇටුවන් බැහී ගිය ගහක් මෙන්. අන්න එතනට වෙනකම් මාක් කරගන්න. හරි නේද හැමෝම? ඊට පස්සේ පුතේ දෙවෙනි උදාහරණයට අපි යන්නේ. මෙන් කියලා අවසන් වුණා නේ පේලිය. ඒකම ඉස්සරහට යන්නකෝ. ඉස්සරහට යනකොට පුතේ එක තැනක තියෙනවා සිහින්ව ගිය අත්පාවලක්. මුහුණේත් කියලා පටන් ගන්නවා. ඉතින් දැම්ම ගමු. මුහුණේත් සිහින්ව ගිය අත්පාවලක් සම ගසක පොත්තක් මෙන් කියලා. හම්බ වුණාද? හරි සර්. හරි. ඒ දෙවෙනි එක. හොඳේ. දෙවෙනි උදාහරණය. තුන්වෙනි උදාහරණය. ඒක දිගේ ඉස්සරහට යනකොට තියෙන කුඹුක් කියලා වචනයක්. කුඹුක්. මං එදා ඔය කතා කරද්දි මං කිව්වා මේව උපමා මේව මාක් කරගන්න කියලා. හොඳේ. එහෙම මාක් කරලා තියෙනවා නම් ඔන්න පහසුයි හොයාගන්න. කුඹුක් වැනි ගස්වල පිටපොත්ත තනින් තන ඉගිලී සුදුව යන්නක් මෙන්. හරි සර්. හරි. ඒකේ උදාහරණ ඔන්න ඔක්කොම කීයද උදාහරණ 1යි 2යි
3යි. හරිනේ උදාහරණ 3 හරිනේ. හරි සර් පළවෙනි උදාහරණය නීත දිග තද සුළඟට කියන තැනින් ඔව් පුතේ. එතන ඉඳන් දෙවෙනි එක සර් මේ කුඹුක් වැනි ගස් වල එතනින් දන්නේ සර් නෑ. දෙවෙනි එක පුතේ මුහුණේ සිහින්ව ගිය අත්පාවල සම ගසක පොත්තක් මෙන්. හරි සර් එතනින් කොතනද ගන්නේ අර ඇලි ගියේ කියන තැන ගන්නේ කොතනටද? ඇයට ඇලි ගියේ නෑ ඒහන් නෑ පුතේ. පොත්තක් මෙන්. නිපාත පදේ ගාවින් ඉවර වෙනවා අපි. හරි සර් හරි. තුන්වෙනි එක තමයි කුඹුක් කැණි ගස්වල පිටපොත්ත තනින් තන ඉගිලී සුදුව යන්නක් මෙන්. හතරවෙනි උදාහරණය හොයාගන්න යන්න ඕනේ පුතේ චුට්ටක් දුරට වීල්ලයක්වත් ගන්න. 49 වෙනි පිටුව. හරි 49 වෙනි පිටුවේ ඡේද කීයක් තියෙනවද කියලා මට කියන්නකෝ. එතකොට මට ලේසි. ඡේද කීයක් තියෙනවද? පහක් තියෙනවා. very good. පස්වෙනි එකේ අන්තිම ඡේදේ පටන් ගන්න පොන්චි මණිකා කියලා. තියෙනව නේද? ඒකේ දෙවෙනි පේලිය. ඔව්. ඒ පුංචි මණිකා සංගල්ලට පැමිණෙන්නට පෙර ඈට බොහෝ වේසද බඩගිනිද දැනිනි. ඒකේ දෙවෙනි පේලියට යන්න ඒක පටන් ගන්නවා නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටී තිබුණු පටු පාරවල් කියලා. අන්න ඒක තමයි ඊළඟ උදාහරණය. හරි සර් හරි. දැන් එහෙනම් විනාඩි 2-3ක් දෙන්න ටක් ගාලා ඔක ලියා ගන්නකො. උඩුකමා දාන්න අනිවාර්යෙන් සෑම සර් පාරවල් වෙනකන්ද ඔව් පාරවල් වෙනකන් ලියන්න. නෝට් එක ලියාගෙන ආපු පෑන වෙනස් කරන්න වෙන පාට පෑනක් ගන්න කළුයි නිලුයි පුළුවන් තරම් පාවිච්චි කරන්න. ඊට පස්සේ පුතේ උඩුකම අනිවාර්යෙන් දාන්න මේකේ තියෙන විරාම ලකුණු මේ විදිහටම යොදන්න. හරි. ලියපු ගමන් අතක් දාන්න. ඔව් කියන්න පුතේ. සර් මේ අර නීත දිග තද සුළඟට කියන එක ලිව්වට පස්සේ සර් මේ රූලක් කරලා එහෙමද සර් ලියන්නේ හතරම ඔව් රූලක් කරලා ලියන්න පුතේ ප්‍රශ්නයක් නෑ උද්දෘතුනේ. හරි සර් හරි. ඔය දැන් අපි හරි පුතේ හැම පාඩමක විචාර ප්‍රශ්න ලියනකොට ළමයි මම ඔක මුලනුත් කියලා දෙනවා. මේ ඒ ප්‍රශ්නට අදාළ උද්ෘතයක් තෝරගන්න ඕනේ අපි අච්චු පොතේ. හරිද? ඒ උද්ෘතය ගන්නකොට ඔයාලගේ අච්චු පොතේ පැන්සලක් අරගෙන ප්‍රශ්න අංක ලියන්න ඉස්සරහ. දැන් අපි හිතමුකෝ දැන් උදාහරණයක් ගත්තොත් නිරිත දිග තත්සුනකට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් මේ. එතකොට අපි ඒක ගත්තේ තුන්වෙනි ප්‍රශ්නෙට. තේරුණාද? ඊට පස්සේ ඔයා ඒක අපි හිතමුකෝ දෙවෙනි ප්‍රශ්නට ලියුවා කියලා. නෑ සෝරි දෙවෙනි ප්‍රශ්නට ලිව්වේ. අපි හිතමුකෝ හතරවෙනි ප්‍රශ්නට ලියුවා කියලා. එතන පොඩි ඇලයිරක් ගහලා එතන හතරක් කියලා ලියන්න. එතකොට ඔයා දන්නවා ටක් ගාලා උදාහරණේ දැක්ක ගමන් මේක හතරවෙනි ප්‍රශ්නටයි තුන්වෙනි ප්‍රශ්නටයි දෙකටම ගන්න පුළුවනි කියලා. තේරුණානේ? ඒ නිසා එහෙම ලේසි පහසු ක්‍රමයක් හදාගන්න අනිත් එක තමයි
තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනි දැන්. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ විභාගයේ ඔන්න මෙන්න තීති පාඩම් කරගන්න. දැන් සිංහල තියෙන සඳ නම් අපි ඉරිදැරෑ පටන් ගන්නවා ගුත්ති ලැදුරු සඳ 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 කියලා. හරිද? ඕක 10 පාරක් 12 පාරක් විතර කියනවා. කියලා ඒ වෙලාවට යන්තම් පාඩම් හිටිනවා. ඒ වෙලාවට යන්තම් පාඩම් හිටිනවා. හැබැයි මොකද වෙන්නේ විභාගෙට ගියාට පස්සේ ඕවා මතක වෙන්නේ නෑ. ඒ නිසා මතක තියාගන්න ඊළඟ පාරේනේ සාමාන්‍ය පෙළ විභාගයට වැඩ ටික කරගෙන යනකොට දැන් ඉඳන්ම පාඩම් කරලා තියාගන්න. ඒ කියන්නේ බුද්ධිල වෙනනද පාඩම ඉවර කරා නම් ඒකේ තියෙන සමස්තය සියලුම දේවල් ඔලුවට දාලා තියාගන්න. හැබැයි මතක තියාගන්න පාවිච්චි කරන්න තියකඩයක් මලකට බැඳෙනවා වගේ ඔයා බලපු ඔයා පාඩම් කරපු දේවල් පුතේ නැවත ඔයා බලන්නේ නැත්තම් හරි සතර කම්මන්තරනේ කොට කවුද ඉන්නේ කේවට්ටයි මම හොසදයි චූලනී බ්‍රහ්මදත්තයි අර ගිරවෙකුත් ඉන්නවනේ යස්සේ හරි ඒක අවුලක් නෑ. එහෙම බෑ. මාසෙකට සැරයක් හරි කරපු පාඩම් ටික සියල්ල බලන්න. සති දෙකකට සැරයක් හරි බලන්න. සතියකට සැරයක් හරි බලන්න. වෙලාවල් නෑ කියන එක හේතුවක් නෙමෙයි. ඒකට නිදහසට කාරණාවක් නෙමෙයි. ඒ නිසා දැන් බැද්දේ ගම නව කතාව දැන් මම මේ කතාව කියන්නේ ඒක හේතුවක් නිසා දැන් උද්ෘත හොයාගෙන යද්දී හොඳට මතක තියාගන්න බැද්දේ ගම නව කතාව අපි O level exam එකට යනකොට පුතේ කතාව සාමාන්‍යයෙන් අපි අඩුම තරමින් 40 වාරයක් 50 වාරයක් කතාව කියවිලා තියෙනුනේ අපි ගාව. තේරුණාද මං කියන එක? 40 වාරයක් 50 වාරයක්වත් අපි කියවලා තියෙනවා. එහෙම වුණොත් තමයි ටක් ගාලා අවස්ථා සම්බන්ධයෙන් දුන්නු මේක පුංචි වෙන එකනේ කිව්වේ. කොයි වෙලාවේද? අර බබුන් හොයන්න ගිය වෙලාව අන්න එතකොට ටක් ගාලා මතක් වෙන්නේ එතකොට තමයි අපිට. තේරුණානේ? එහෙම නැතුව අපි අර පන්තියේදී කියලා දෙන වෙලාවේ කතාව අහගෙන ඉඳලා ඉස්කෝලේදී ඕගලන්ට කතාව කියලා දෙන වෙලාවේ අහගෙන ඉඳලා ඊට පස්සේ ਵਿਚාරයක් ලියනකොට කතාවේ තියෙන තැන් ටික අහගෙන ඉඳලා අපිට ප්‍රමාණවත් නෑ පුතේ විභාගෙට යනකොට. ඒ නිසා මතක තියාගන්න වාර විභාගයකටවත් යනකොට බැද්දේ ගමනව කතාව වෙන්න පුළුවන්. සතර කම්මන්ත්‍රණය වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම පුතේ අඩුම තරමින් 7-8 පාරක්වත් බලලා සූදානම් කරගෙන යන්න පුරුදු වෙන්න. තේරුණානේ? හෙට සිංහල නම් අද බලලා වැඩක් නෑ. ඒ තියරිය තියාගන්න එපාලම. ඒක අසාර්ථක. එහෙනම් ඉතින් ඔයාලට සිලබස් එක අවුරුදු මේ සාහිත්‍ය සංගාය පොතේ පාඩම් 16 අවුරුදු දෙකක් දාන්නේ නෑනේ. තේරුණාද මං කියන එක? එතකොට සතියෙන් දෙකෙන් දාන්න පුළුවන් නේද? අයි ටටක් ගාලා පාරක් ටික කරගෙන යන්න ඉතින් ඒ නිසා ඔයාලගේ මානසිකත්වය ඔයාලගේ ධාරණ ශක්තිය අනුව බලලා තමයි ඒ කාල සීමාව තුළ ඔයගොල්ලන්ට මේ පාඩම් ටික කරන්න තියෙන්නේ. තේරුණානේ? ඒ නිසා දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න. දැන් ඔයාලා 11 පන්තියට යනකොට 10 පන්තිය කරපු පාඩම් ටික සියල්ල ඉවර කරලා තියාගන්න. ඔයාලා 11 යිදි මහන්සි වෙන්න ඕනි 11 පන්තියේ පාඩම් ටික. නැත්තම් ඔයාලා O level exam ලියන්න කිට්ටු වෙනකොට 10 ටිකටත් පාඩම් කරන්න ඕනි 11 ටිකත් පාඩම් කරන්න ඕනි. අම්බෝ ඔළුව නිකන් පිස්සු වගේ. ඒ නිසා 10 ටික දැන් ඉවර කර තියාගන්න. අපි මේ දක්වා දැන් මේ වෙනකොට අපි වැද්දේකම කියන්නේ අච්චු පොතේ 4 වෙනි පාඩම. ඒතර 4 වෙනි පාඩම අපි කතා කරලා ඉවරයි. එතකොට චාණක සර්ගේ සිංහල පන්තියේදී කරපු නෝට්ස් ටික ඔක්කොම බලලා, පාඩම් ටික ඔක්කොම බලලා, ගැටලුවක් තියෙන ඕනලා රෙකෝඩින් එක තියෙනවා. දිනෙත් එක්කම දාලා තියෙන රෙකෝඩින් එක ප්ලේලිස්ට් එකේ ටක් ගාලා ඒක බැලුවා. නොතේරෙන තැනක් තියෙනවා නම් ඒක බලලා තේරුනේ නැත්නම් සර්ට මෙසේජ් එකක් දැම්මා. සර් ඕන වෙලාවක රිප්ලයි එකක් දානවා. තේරුණා නේ? chance ටික ඔයගලන්ට තියෙනවනේ. ඒ නිසා පුතේ 11ට යන්නේ කවද්ද 11ට අඩිය තියන්නේ කවද්ද ඒ වෙනකොට සියලුම 10 ටික අවසන් කරලා තියාගන්න. ඒ නිසා 11ට යද්දි 10 ටික අරගෙන යන්න තියාගන්න එපා. තේරුණානේ? හරි. ඒක මතක තියාගන්න. හරි. මොකද පුතේ ඇහුවේ? මෙහෙමයි. සියල්ලම කටපාඩම් කරන්න ඕනි කියලා මේ අහන්නේ මේ පුතා අහන්නේ සර් ගුත්තිල කාව්‍යයේ කවි ඔක්කොම පාඩම් කරන්න ඕනේ. හරිද? ගුත්තිල කාව්‍ය සංග්‍රහය පුතේ කවි සියල්ලම අපි අධ්‍යයනය කරන්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපෙන් දෙනවා පුතේ කවියක පේලි දෙකක් දීලා ඉතුරු පේලි දෙක සම්පූර්ණ කරන්න කියලා. තේරුණා? එතකොට අපි කවිය මතක නැත්තම් හරිද? කවිය මතක නැත්තම් කවිය අමතකයි නම් අපි කොහොමද පේලි දෙක ලියන්නේ? ඒ නිසා උතර තියෙන්නේ කවි 33යිනේ. කවි 33යි තියෙන්නේ. එතකොට ওই කවි 33 එකපාර පාඩම් කරන්න ගියොත් තමයි අපිට ලොකු දෙයක් කියලා පේන්නේ. ඔයා දවසට එක කවිය ගානේ පාඩම් කරන්න ඕනේ. එක කවිය ගානේ. එතකොට කොච්චර කාලෙකින් පාඩම් කරන්න පුළුවන්ද? දවසට එක කවිය ගානේ පාඩම් කරොත් කියන්න බලන්න මට. කොච්චර කාලයක් යනවද? නිකන් දල වශයෙන් දවස් 33යි සර්. ඔව් දවස් 33. ඒ කියන්නේ සරලව අපි ගත්තොත් එහම මාසෙකින් ඔයාලට පුළුවන් කම නැහැ. මාසෙයි. ඔව් මාසෙයි. ඔයා එක කවියක් ගන්න. හරිද? ඔයා ගාව පරණ කොළ ඕනේ තරම් තියෙනවා. පරණ කොළ ඕනේ තරම් තියෙනවා. A4 කොළයක් ගන්න. A4 කොළයක් අරගෙන වාගේ කවිය ලියන්න. හරිද? අපි හිතමුකෝ මේක කියලා.
හරිද? මේක ඔයාලගේ කවිය ලියන්න. මාක පෙන්නයක් හරි මොකක් හරි වයිට් මේ මාක පෙන්නයක් කරලා ලස්සනට කවිය ලියන්න. ඒක ලියලා ඔයාගේ කාමරේ කොහමද ඔයා අපිට නෝටිස් දාන තැනක් හදාගෙන තියෙන්නේ. එතන දාන්න. ඒ දවසේ ඔයාට මේක යන එනකොට කාමරෙන් එළියට යන එනකොට සාලෙට යන එනකොට මේක දැකලම ඔයාට ඒ දවස් ඇතුළත මේ කවිය කඩපාඩම්. අනිත් එක තමයි පුතේ මම තව ක්‍රමයක් කියන්නම් විනාඩි 2යි මම තව ගන්න ඊට පස්සේ පාඩකට යන්න. අනිත් එක තමයි මම මේ කතන්දරේ ඔයාලට කියලා දීලා තියෙනවා ඉස්සර. දැන් ඔයා උත්තිල වෙනනද පාඩමේ අපිට සෝරි කවි 34ක් තියෙනවනේ. කවි 34න් ඔයා ඔන්න පාඩම් කරන පළවෙනි කවිය. අද ඔන්න දැන් සර් කියපු විදිහට ඔන්න දැන් අද පාඩම් කරන පළවෙනි කවිය. ඔයා හෙට ගන්නවා දෙවෙනි කවිය. හරිද? ඔයා දෙවෙනි කවිය පාඩම් කරන්න කලින් පුතේ ඔයා වෙනම පොඩි පොතක් තියාගන්න. පොඩි ඔය පරණ පොත් තියෙන ඔයාලා 7 දී 8 දී ඉගෙන ගත්ත පොත් ඒක අර ලියපු ටිකට පොඩි ස්ටේපරයක් ගහලා ඉතුරු ටික ගන්න බලු පොතක් ගන්න ඕනේ නැහැ. ඔයා මතකයෙන් ලියන්න බලන්න අර ඊ පාඩම් කරපු පළවෙනි කවිය. පැහැදිලිනේ? ඔයා පාඩම් කරපු කවිය ලියන්න. ලියනකොට ඔයාට අමාරුයි නම් වචන එන්නේ නැත්තම් ඔයා දෙවෙනි කවිය පාඩම් කරන්න එපා. ඇයි ඒ? පළවෙනි කවිය එදත් පාඩම් කරන්න පළවෙනි කවිය. පළවෙනි කවිය වාට මතක හිතලා නැත්තම් එදත් පළවෙනි කවිය පාඩම් කරන්න. කොහොම හරි උත්සාහ කරන්න එදා දෙවෙනි දවසේ පළවෙනි කවිය කොහොම හරි ඉවර කරගන්න. ඒ පාඩම් කළා පුතේ ඔයාට හරියටම පළවෙනි කවිය කොලේ ලියන්න පුළුවන් නම් පොතේ ලියන්න පුළුවන් නම් ඔයා එදාට පටන් ගන්න දෙවෙනි කවිය පාඩම් කරන්න. ඊට පස්සේ දවසේ ඔයා මොකද කරන්න ඕන? ඊට පස්සේ දවසේ මොකද කරන්න ඕන? හිතර විතර කියන්න බෑ. දෙවෙනි කවියද කොලේ ලියන්නේ මුලින්ම? පළවෙනි එක. ඇයි පළවෙනි එක ලියන්නේ? ඇයි පළවෙනි එක ලියන්නේ? මතකද බලන්න. මතකද බලන්න. එතකොට දෙවෙනි දවසෙත් ඔයා දෙවෙනි කවිය කොට. පළවෙනි කවියෙන් ලියුවා දෙවෙනි කවියෙන් ලියුවා. තුන්වෙනි කවියත් ඔයා පාඩම් කරනවා තුන්වෙනි දවසේ. හතරවෙනි දවසේ ඔයා පුතේ ලියන්නේ කවි කීයක්ද? පළවෙනි පැහැදිලිනේ මං කියන්නේ. පළවෙනි කවිය ලියන්න ඕනේ, දෙවෙනි කවිය ලියන්න ඕනේ, තුන්වෙනි කවිය ලියන්න ඕනේ. හතරවෙනි දවසේ හතරවෙනි කවිය පාඩම් කරලා පස්වෙනි දවසේ මොකද කරන්නේ? පළවෙනි කවිය ලියන්න ඕනේ, දෙවෙනි කවිය ලියන්න ඕනේ, තුන්වෙනි කවිය ලියන්න ඕනේ, හතරවෙනි කවිය ලියන්න ඕනේ. දැන් තේරුණානේ? එතකොට මට කියන්න ළමයි 34 වෙනි කවිය පාඩම් කරනකොට පළවෙනි කවිය කී පාරක් ලියවිලාද? 34 පාරක්. 34 පාරක් ලියවිලා. 34 පාරක් ලියවිලා. කවි 34ම ලියනකොට ළමයි දෙවෙනි කවිය කී පාරක් ලියවිලාද? 34 පාරක්. 34 පාරක්මද? 33 පාරක්. 33 පාරක් ලියවිලා. 33 පාරක් ලියවිලා. ඕන් බලන්න. එතකොට ළමයි කවි 34ක් පාඩම් කරලා ඉවරනකොට ඔයා තුන්වෙනි කවිය ලියලා තියෙනවා කී පාරක්ද? 32ක් ලියලා තියෙනවා. දැන් තේරුණා නේද සිස්ටම් එක? මේවා මේ ක්‍රමය මම පෞද්ගලිකව පාවිච්චි කරපු ක්‍රමයේද. එතකොට හරි සාර්ථකයි. හරි ලේසි. මහා අමාරු වැඩක් නෙමෙයි. වෙලාව නැහැ. දැන් ඔයාලා ෆෝන් එක කඩාලන වෙලාව, ටීවී එක බලන වෙලාව දැන් ඉතින් පොඩක් සීමා කරලා නැත්නම් ගෙවල් වලින් එහෙම වෙන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට සීමා කරන්න දෙයක් නැහැ පුතේ. අවුරුදු 15ක් 16ක් වෙනකොට ඕගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි. අම්මා තාත්තගේ දුක වේදනාව කියන එක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. අම්මා හැම වෙලේම පුතේ පාඩම් කරපන් කියලා කට කැඩගෙන අම්මට කියන්න අවස්ථාවක් තියන්න එපා අවුරුදු 15ක් 16ක් වෙනකොට. තේරුණාද? එතකොට ඔයාගේ ඇඟට එන්න ඕනේ. දෙයියනේ ඕ ලෙවල් ගොඩ දාගත්තොත් තමයි මට ඒ ලෙවල් කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒ ආත්ම විශ්වාසය ඔයාගාව තියාගන්න. ඒ නිසා ඒ ආත්ම විශ්වාසෙත් එක්ක මෙන්න මේ සිස්ටම් වලට වැඩ කරද්දී ආයි කිසිම අවුලක් නැහැ වැඩේ ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මොකද කරන්නේ? මම ඔයාලා කරන විදිය මම කියන්නම්කෝ. ඔයා පාඩම් කරන පළවෙනි කවිය. ඒක හරි. ගුත්තිල වෙනද කියලා පාඩම් කරනවා. ගුත්තිල අතුරු සඳක. දෙවෙනි කවියටත් යනවා. දෙවෙනි කවියත් පාඩම් කරනවා. ඊට පස්සේ අම්මට සතියක් විතර ගියාට පස්සේ යකෝ මොකද්ද දෙවෙනි කවිය? මතක නෑනේ. පළවෙනි පෙළීපොට මතක් කරන් මම කියන්නම් ඒක. එහෙමනේ ඔයගොල්ලෝ කියන්නේ. පළවෙනි පෙළීපොට මතක් කරාම මම කියන්නම් ඒක. එහෙම තමයි කියන්නේ. එහෙම වෙන්නේ නෑ පුතේ. ඇයි පළවෙනි කවිය ඔයා මොකද වෙලා තියෙන්නේ 34 පාරක් පාඩම් කළා. ඉතින් සම්මජ්ජාතියකට අමතක වෙන්නේ නැත. තේරුණාද? ඔයා ජොබ් එකක් කරලා විශ්‍රාම ගිහිලා වයෝවෘද්ධ සුවයෙන් ඉන්න කාලෙක උනා මේ ඔයාට මේ පළවෙනි කවිය මතකයි. ඇයි ඒ තරම්ම හිතට වදින්න ඔයා පාඩම් කරලා. තේරුණාද? ඒ නිසා කවි පාඩම් කරගන්න බෑ කියන කතාව ඔය ගොඩක් ළමයින්ට එන ප්‍රශ්නයක්. හරිද? උද්ෘතත් එහෙම තමයි. බැද්දේගම නවකතාවේ විචාරවලට ලියපු සමස්ත උද්ෘත ටික ගන්න. ඕනිම නම් පුතේ උපරිම උද්ෘත 10ක් එයිනි ළමයි. වැඩි එන්නේ නෑනේ පුතේ සතර කම්මන්තරේ තෝරනම් උද්ෘත 12ක් එයි. අද දවසට එකක් පාඩම් කරගන්නකෝ.
ඊළඟට හෙට එක පාඩම් කරන්න කලින් අද පාඩම් කරපු එක මතකද බලන්නකෝ. පුතේ අපි විභාගයේ හෙට තියාගෙන සියලුම දේවල් අද ඔක්කොම පාඩම් කරගන්න පුළුවන් නම් පුතේ අපි මේ වෙනකොට බුදු වෙලා. ඇයි? එහෙනම් සර්වඥ වෙන්න බෑ අපි. බෝසතාණන් වහන්සේ උනා සාරා සංකීය කල්පලක්ෂය පෙරම් පුරලා තමයි එක දවසක ජයග්‍රහණය අත්පත් කරගත්තේ වෙසක් පොය දවස්. එහෙව් එකේ අපිට පුළුවන් ද හෙට විභාගෙදී අද සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරගෙන විභාගෙ ලියන්න යන්න පුළුවන් වේද? බෑ. කවදාවත් බෑ. කවදාවත් බෑ. ඒ නිසා මතක තියාගන්න. දැන් ඉඳන් අමුඩේ ගහන්න. මොහොත හත් ගව්වක් තිබුණට කමන්නේ නැහැ. දැන් ඉඳන් අමුඩේ ගහලා ටික ටික මොකද වෙන්නේ? අමුඩේ ගහන එක හරි පුරුදු වෙන්න. තේරුණානේ? ඒ නිසා ඔන්න මම දැන් කිව්වේ ඔය ක්‍රමවේදත් එක. දැන් ඔය විභාගෙ කිට් වෙනකොට අපිට එනවා ප්‍රශ්න එකේ කියව. තේරුණානේ? හරි. ඒ නිසා අන්නේ විදිහට ක්‍රමයක් හදාගෙන පොඩ හරි පුතේ. එහෙනම් ඔන්න ඔය කියන ක්‍රමය හදාගෙන ගුත්තිලේ කවි ටික පාඩම් කරලා මට මෙසේජ් එකක් දාන්නකෝ. සර් දැන් මගෙන් ඕන තැනකින් අහන්නකෝ ගුත්තිලේ කවියක් කියලා අහන්නකෝ. ඒ නිසා අන්නේ මට්ටම හදාගන්න. එතකොට ඔන්න දැන් අද මාර්තු මාසේ 17 අප්‍රේල් මාසේ අද ඉඳන් ආයේ හෙට ඉඳන් කියලා කල් දාන්න එපා කිසිම දෙයක. හෙට ඉඳන් කියලා කල් දාන්න. අද ඉඳන්ම වැඩේ පටන් ගන්න. තේරුණානේ? අද ඉඳන්ම වැඩේ පටන් ගන්න. අප්‍රේල් මාසේ 20 වෙනකොට සියලුම කවි ටික කටපාඩම් කරගන්න පුළුවන්. ඕනි තැනකින් අහන්න පුළුවන්. ඔයා අංකෙත් එක්ක මතක තියාගන්න. 15 වෙනි කවිය මොකද්ද කියනකොට ටක් ගාලා කවිය කියන්න පුළුවන් වෙනවා. 7 වෙනි කවිය කියන්නේ මොකද්ද කියනකොට 7 වෙනි කවිය කියන්න පුළුවන් වෙනවා. තේරුණානේ? අන්නේ මට්ටමට වාට හදා ගන්න පුළුවන් පුතේ ඔය කියන සිස්ටම් එකට ගියොත්. සෑම උද්ෘතයක්ම. right අපි යනවා එහෙනම් ඉස්සරහට. හරි. දැන් එහෙනම් පුතේ අපි කතා කරේ බැද්දේගම නවකතාවේ රචකයා මේ ගම විනාශ වෙලා යන ආකාරයේ සජීවී ලෙස නිරූපණය කරන්න උපමා ස්වභාවයෙන් යුතු භාෂාවක් අනුගමනය කරාය කියන එක. තේරුණානේ? හරි. ඊට පස්සේ අපි යනවා ඉස්සරහට මේව අලුත් ඡේදකින් ඡේදය ලියාගෙන ගිහිල්ලා අපි කතා කරමු මොකද්ද මේ කිව්වේ කියලා මේ ටිකෙන්. මෙසේ අර්ථාන්විත වූ අර්ථාන්විත වූ ඒ කියන්නේ අර්ථවත් වූ කියන එක පුතේ හරි අර්ථාන්විත වූ කොමාවක් අවස්ථාවෝචිත වූ නිල් පාට පේනව නේද? කළු පාට එකේ ඉන්ක් ඉවරලා. අවස්ථාවෝචිත වූ උපමා ලංකාර මගින් කතා රසය තීව්‍ර කරමින් මම කලින් ලියලා තියෙන වචනයක් තීව්‍ර කියන්නේ වැඩි කරනවා වර්ධනය කරනවා කියන අදහසක් උදේ කතා රසය තීව්‍ර කරමින් බැද්දේ ගම හා එහි නිවැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය
ක්‍රමයෙන් වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය ක්‍රමයෙන් අභාවයට යන ආකාරය හරිද සජීවී ස්වභාවයෙන් දක්වා ඇත්තේ හැම වෙලේම ඡේදයක් අවසන් කරනකොට ප්‍රශ්නයට අදාළ කාරණාව උඩට එන්න ඕනේ හොඳේ සජීවී ස්වභාවයෙන් දක්වා ඇත්තේ යන ආකාරය යන ආකාරය සජීවී ස්වභාවයෙන් දක්වා ඇත්තේ සජීවී ස්වභාවයෙන් දක්වා ඇත්තේ දක්වා ඇත්තේ අපෝරු බසකට මං කියන එක ඇහෙනවා හොරයිද අඩුයිද ඇහෙනවා තමයි දැන් හරිද හරි පුතේ දැන් හරිද ඉස්සෙල්ලා හරි මම මේ දැන් මෙසේජ් එක දැක්කේ හරි දක්වා ඇත්තේ අපූරු බසකට අනුගත වෙමිනි අපූරු බසකට අනුගත වෙමිනි හරි එතකොට ඔන්න පැහැදිලිනේ අපි දැන් එතන උදාහරණ ටික කතා කරොත් එහේ අපි විස්තර කරලා කතා කරලා තියෙන්නේ කලිනාහාමිගේ වයෝවෘද්ධ ස්වභාවයත් එක්ක පුතේ කලිනාහාමිගේ ශරීරයේ තියෙන වියපත් භාවයත් එක්ක ඇයගේ ඇඟ සම්පූර්ණයෙන්ම නිකන් අපි කියනවා පරණලක් වගේ කියලා. පරණලක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔය ඕගොල්ලෝ දැකලා තියෙනවා ඕන තරම් මොනවද කෙසල් ගස් වල කෙසල් අතු වේලිලා පල්ලෙහාට එල්ලෙනවා. හරිද? ඊට පස්සේ අපි ඒවට කියනවා පරණැල් කියලා. දැකලා තියෙනවනේ. එතකොට වේලිච්ච කොළ වලට අපි කියනවා පරණැල් කියලා. අර කෝටු කෑලි සොයාලා පරණැල් කොළ ගෙනල්ලා තාලයකට තියාලා පොඩි කුරුළු ගියක් හදාලා කියලා මොහිදින් පීක් මහත්තයාගේ ලස්සන ගීතයක් එහෙම තියෙන. එතකොට අන්න ඒ හා සමාන පරණැලක් කියලා කියන්නේ ඒක කරන්න පුළුවන් උපරිම දේ ඉතින් පුච්චලා දාන එක තමයි. ඒ නිසා පුතේ කලිනාහාමිගේ ශරීරයක් දැන් මොකද උනේ පරණැලක් වගේ. හරිද? පරණැලක් වගේ තමයි මෙයාගේ ශරීරයේ තිබුණේ. එතකොට තමයි බැද්දේගම ගම්මානය තුල කවදාවත් පරමායුෂ විදපු මිනිස්සෙක් හිටියේ නැහැ. එක්ක ලෙඩක් දුකක් හැදෙනවා නැත්නම් මොකෙක් හරි එකෙක් වෙඩි තියෙනවා නැත්නම් කොහේ හරි කැලේ අතරමං වෙලා අන්තිමට මැරලා යනවා. ඔය වගේ මොන හරි දෙයක් තමයි උනේ. එතකොට කලිනාහාමි කියලා කියන්නේ ඒ වෙනකොට බැද්දේගම තුල ජීවත් වෙච්ච ගැහැණුන්ගෙන් උපරිම වයසට ගිය කාන්තාව. ඒ නිසා ඇගේ ශරීරයේ තියෙන ස්වභාවය රචකයා ඉදිරිපත් කරනවා බැද්දේගම වැසියන්ගේ විනාශය තහවුරු කරන්න. බැද්දේගම ඉන්න මිනිස්සුන්ගේ විනාශය දැන් ටික ටික යනවා. කලිනාහාමිගේ චරිතය අරගෙන බලමුකෝ. කලිනාහාමිගේ චරිතය දැන් මෙහෙම වෙලා කියලා ඉදිරිපත් කරනවා. ආන්නේ මෙහෙම වෙලා කියන ටික ඉදිරිපත් කරන්නේ උපමා භාවිත කරගෙන. තේරුණාද? එතකොට උපමා අලංකාරයෙන් යුතු බස්වහරක් තමයි රචකයා මෙතනදී බැද්දේගම විනාශය සහ එහි වැසියන්ගේ විනාශය පිළිබඳව සජීවී ස්වභාවයෙන් ඉදිරිපත් කරන්න යොදාගත්තේ. මොන බස්වහරක්ද යොදාගත්තේ? උපමා ස්වභාවයෙන් යුතු බස්වහරක්. ඒ නිසා තමයි මේ උපමා ටිකක් අපි පහළට ලියාගෙන ගියේ. පළවෙනි එක අපි කිව්වා නිරිත දිගත අත සුළඟට ඇඹර වී ඇටුවන් බැහි ගිය ගහක් නේ. මොකද වෙන්නේ? පුෂ්ටිමත් ස්වභාවයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිය ගහක්. නිරිත දිග පැත්තේ. තද සුළඟට මහ විශාල සුළඟට ආය ඇඹරිලා ගිහිල්ලා. පුෂ්ටිමත් ස්වභාවයේ නැහැ. අන්න ඒ වගේ වෙලා දැන් මෙයාගේ අතපය. එහෙනම් බැද්දේගම මිනිස්සු ගැන කවර කතාවද? ඊට පස්සේ කිව්වා මුහුණේ සිහින්ව ගිය අත්පාවලත් සම ගසක පොත්තක් මෙන් ගොරහැඬිව රැලී වැටි ඇටේට ඇලී ගියේ මං වාක්‍යෙම කිව්වා මොකද වෙලා තියෙන්නේ
මේ හැමේ තියෙන පෘෂ්ටිමත් ගතිය අපේ තියෙනවා. දැන් අපේ අත්වලට ඇදී ඕගොල්ලන්ගේ අත් හරි ලස්සනයි. හරිද? ඒ ලස්සනත් අපිටත් තිබුණ පොඩි කාලේ. හැබැයි අපේ අම්මලා තාත්තලාගේ අත්වලට ඇදී අපේ අත් ලස්සනයි. ඇයි? අපිත් කවදාද දවසක ඒ වයසට යනකොට මොකද වෙන්නේ? මේ සියල්ලම වෙනස් වෙනවා. නියපොතු කැට වෙනවා. මේ අල්ලේ පාට වෙනස් වෙනවා. මේව රැලි වැටෙනවා. මූණ වල රැලි වැටෙනවා. පට්ට කැට වෙනවා. හරිද? ඒක තමයි ඉතින් ලෝක ස්වභාවය, ලෝකේ ධර්මතාවය. එතකොට තමයි මතක තියාගන්න ඒක රචකයා ඉදිරිපත් කරන්නේ මොකක් කියලාද? සමගසක පොත්තක් මේ. හරියට නිකන් ගහට පොත්ත ඇලිලා තියෙනවා වගේ. ගහයි පොත්තයි අතර ස්පේස් එකක් නෑ පුතේ. ඒ දෙකම මෙහෙම බද්ධ වෙලා තියෙනවා. ආන්නේ වගේ තමයි කලිනා හාමිගේ ශරීරයේ තියෙන හැම මස් වලට මේ ඇතුලේ ඇටේට ඇලිලාමයි තිබුණේ. පිරිච්ච ගතියක් තිබුණේ නෑ. ඒ නිසා බැද්දේකම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ස්වභාවය අපිට කලිනා හාමිගේ ශරීරය තුලින් අපිට තීරණයකට එන්න පුළුවන්. ඒ නිසා වුණ උපමාලංකාරය යුතු බස් ආහාරයක් උදාගත්තා. ඊට පස්සේ අවසාන උදාහරණයක වෙතන කුඹුක් කැණි ගස්වල පිටපොත්ත තනින් තන ඉගිලි සුදු යන්නක් මෙන් ඇගේ සමේද තනින් තන දුඹුරුවන් සුදු පුල්ලි නැගී තිබි. ලස්සන වෙලානේ. එක පාටකට තිබිච්ච ශරීරේ මොකද වෙලා තියෙන්නේ? තැන් තැන් වල ඩොට් ඇදිලා තැන් තැන් වල පුල්ලි හැදිලා. ඇයි මේ පුල්ලි හැදුනේ? අනේ වයසට යන ස්වභාවය පෙන්වන්න කරන්න ඕන නිසා. පැහැදිලිද? ඊට පස්සේ අපි අවසානයේදී උපමාලංකාරයෙන් උතු බස් ආහාරයක් ඉදිරිපත් කරා. නගරයේ දැලක් මෙන්නේ මේ අත වැටි තිබුණු පටුපාර. පුංචි මණිකාගේ අවසාන සනිටුහන්. මොකද්ද? බබුන් හොයාගෙන යනවා හිරගෙදරට. හිරගෙදරට ගියාට එයාට බබුන් හම්බෙන්නේ නැහැ. නමුත් මෙයා බබුන් හොයාගෙන යන ගමනේදී අතරමං වෙච්ච ගමනක් නෙමෙයි යන්නේ. එලවටත් නැහැ මෙලවටත් නැහැ. අපේ වචනෙන් කිව්වේ. ඒ නිසා පුතේ අවිනිශ්චිත තීරණයක් වෙනුවෙන් ගමන් කරන ගමනක් තමයි මේ ගියේ. එතකොට බැද්දේගම තුල ජීවත් වෙච්ච සමස්ත විනිස් පද්ධතිය තුල තිබුණේ හැම වෙලේම අවිනිශ්චිත දෙයක්. උදේ කාල බඩපුරව ගත්ත මිනිහා දවල් කන්න ඉදීත් දන්නේ නැහැ. ඒක මලා වෙන්න පුළුවන්. දවල් කාල බඩපුරව ගත්ත මිනිහා රාත්‍රී කාලයේ නිින්දට යන්න කලින් මැරෙයිද දන්නේ නැහැ. අන්න ඒ වගේ අවිනිශ්චිත ස්වභාවයක් මේ බැද්දේගම නව කතාව තුළ හරි අපූර්වට ඉදිරිපත් කරා ගම්මැසියන් සහ බැද්දේගම පිළිබඳව. ඒ නිසා ඒකට උචිත අවස්ථාවක් තමයි අපි පුංචි මණිකගේ චරිතය තුළනොත් ඔය විදිහට ගත්තේ. රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට අලුත් ඡේදයකට සංකේතාත්මක බසකට සංකේතාත්මක සර් අලුත් ඡේදයක් නේ සර්. ඔව් පුතේ අලුත් ඡේදයක්. සංකේතාත්මක බසකට විටකදී අනුගත වූ අප රචකයා විටකදී අනුගත වූ අප රචකයා ඒ වෙනුවෙන් අවස්ථා කීපයක් ඉදිරිපත් කර ඇත. ඒ වෙනුවෙන් අවස්ථා කිහිපයක් ඉදිරිපත් කර ඇත. අවස්ථා කිහිපයක් ඉදිරිපත් කර ඇත. හරි උස්මන් පුතේ හරි ගැටලුවක් නැහැ හොඳේ. ඉදිරිපත් කර ඇත. කලිනා හාමිගේ අබල දුබල ගතිය මගින්
අබල දුබල ගතිය මගින් අබල දුබල ගතිය මගින් බැද්දේ ගමෙහි විනාශය මොනවට චිත්‍රණය කර ඇත. මොනවට කියන්නේ මොකද්ද? මනාවට මනාවට. බොහොම හොඳයි. මනාවට. සර් අබල දුබල ගතිය අබල දුබල ගතිය මොකද පුතේ ඊට පස්සේ කිව්වේ? හිරුනේ මේ කවුද මේ නවෝදයා? අබල දුබල ගතිය අබල දුබල ගතිය මගින් බැද්දේ ගමෙහි විනාශය හරි පුතේ. අබල දුබල ගතිය තුලින් බැද්දේ ගමෙහි නේද? බැද්දේ ගමෙහි විනාශය මගින් කියලා කිව්වේ. මගින්. හරි පුතේ හරි. මගින් බැද්දේ ගමෙහි විනාශය මොනවට චිත්‍රණය කරයි? මොනවට චිත්‍රණය කරයි? චිත්‍රණය හරි සර් කරයි. thank you හරි පුතේ. මොනවට චිත්‍රණය කරයි? තරුසිදුවගේ මං chat එකට උත්තරයක් දෙන්න. උද්ෘතය ලියන අවස්ථාවේදී. හරි. ලක්ෂණයක්. හරි. පුතේ චූටි උද්ෘතයක් තියෙනවා. අර අපි කලින් උද්ෘත ලිව්වේ 45 වෙනි පිටුවේ. ඒ ඡේදෙන්මයි මේ උද්ෘතෙත් හොයාගත්තේ. දැන් කලිනා හාමිගේ වයස කියන ඡේදේ පල්ලහැට යන්න රූල් 1 2 3යි. භාගයකට බොහෝ ලං වූ වයසක කියලා තියෙනවනේ. සර් පිටු අංක 45 නේ සර් ඔව් 45 අපි කලින් උද්ෘතෙ ලිව්වේ පුතේ. අන්නේ පිටුවම. අපි අර උපමා ටික ලියාගත්තේ අන්න ඒක. උද්ෘතේ මෙන්න මේක මාක් කරගන්න. මේක මම ලිව්වා වගේ මතකකුත් තියෙනවා මට. අව්වහා සුළඟත් වෙහෙසත් බඩගින්නත් ලෙඩ දුකත් ශරීර ශක්තිය මෙන්ම මානසික ශක්තියද උරා බොයි. ඇගේ සම ඇටේට ඇලි රැලි වැටි ගියේය ලැම වියලී ගොසින්. ඕකෙන් අපිට ඕනි වෙන්නේ ළමයි මෙන්න මේ කොටස ගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඇගේ සම ඇටේට ඇලි රැලි වැටි ගියේය ලැම වියලී ගොසින්. සංකේතයක්. කියන්න උස්මන් මොකක්ද ප්‍රශ්නේ? හරිද මාක් වුණාද? 45 දෙවෙනි ඡේදේ 4 වෙනි රූල. ඇගේ සම ඇටේට ඇලි රැලි වැටි ගියේය ලැම වියලී ගොසින. ඔව් සර් උද්ෘත දෙකක් විදිහටද ගන්න උනි? නෑ එකයි පුතේ. එක තැනක තියෙන එකනේ. හරි උස්මන් හරි. ප්‍රශ්නයක් නෑ නේද? මට හම්බුනේ නේද තාම. හම්බුන්නේ. ඇයි අර ඉස්සෙල්ලා උපමා ටික අපි ලිව්වේ? උපමා ටික ලිව්වේ පුතේ. සර් ආයි කියනවා සර් කොතනද ලියන්න ඕන කියලා හරි 45 වෙනි පිටුවේ දෙවෙනි ඡේදේ තියෙනවනේ දැන් කර්ලින් අහමිගේ වයස කියලා. ඔය මං කියන ස්ටෙප් ටික ඔව් යනවා සර්. වලදින්නේ. ඔව් ඊට පස්සේ ඒකෙන් පුතේ 4 වෙනි පේලියේ සර් 4 වෙනි පේලියට යන්න. හරිද? 4 වෙනි පේලියට යනකොට උරා බොයි කියලා වචනයක් තියෙනව නේද? උරා බොයි. ඔව් සර් තියෙනවා ඔව්. අන්න එතන ඉඳන් ඉස්සරහට යන්න. මෙන්න මේක තමයි මාක් කරගන්න ඕනි. ඇගේ සම ඇටයට ඇලි රැලි වැටි ගියේය ලැම වියලී ගොසින. හරිද රුක්මාල් හම්බුණාද?
හරි සර් thank you. හරි පුතේ. කතාවේ ඉන්න වෙලාවට කියවන්න. ඒතර ටක් ගාලා මතක් වෙනවා මේ බාවල් තැන මේක තියෙනවා කියලා. හරි. ඔක ලියන්න. ඔව් පුතේ ඒක ලියා ගන්න ඕනි. ඇගේ සම ඇටේට ඇලි රැලි වැටි ගියේ ළම වියලි ගොසිනි. ටාගට් එක Recording in progress. විභාගේ තියෙනවා නැත්තේ නෑ. ප්‍රධානම ටාගට් එක O level exam එක. එතකොට ඒ වෙනකොට තමයි සියලුම දේවල් ටික සූදානම් කරලා ඔයාලව සන්නද්ධ මට්ටමට පත් කරන්නේ. තේරුණානේ? එතකොට ඒ ASCII වාර විභාගෙ තියෙන්න පුළුවන්. එතකොට ඒ වාර විභාගෙදී ලකුණු අඩු වුණාය කියන එක සාමාන්‍ය පිළි විභාගයට බලපායිද දන්නේ නැහැ නේ. එහෙම හිතන්න එපා. තේරුණානේ? ඒ වෙනකොට ඔයාට ඕන වාර විභාගේ පේපර් එකකට උත්තර ලියන්න පුළුවන් වෙන මට්ටම මම අනිවාර්යෙන් හදලා දෙනවා. ඒක වගකීමෙන් තමයි කියන්නේ. තේරුණානේ? ඒ නිසා එතෙක් ඔය වැඩ ටික කොහොම කරගෙන යන්න. හරි? හරි. එහෙනම් අපි යන් ඉස්සරහට. පුතේ එහෙමම ලියන්න අලුත් ඡේදයක් ඔතන යටින්. එමෙන්ම බබුන් සොයා ගිය අලුත් ඡේදයක්. එමෙන්ම බබුන් සොයා ගිය එමෙන්ම බබුන් සොයා ගිය පුංචි මණිකාගේ බලාපොරොත්තුවද තව දෙයක් කියන්න ඕනේ. දැන් නොකරපු පාඩම් ටික තියෙනවනේ. ඒ ටික පිළිබඳව ඔයාට මොනවා හරි ගැටලු දරක් තියෙනවා නම් යම් මට්ටමකින් බලා ගන්න පුළුවන්. යම් මට්ටමකිනුත් මේකේ සියලුම පාඩම් ටික කතා කරලා තියෙනවා චරිත ගැන එහෙම. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් YouTube channel එකේ තියෙනවා grade 10 කියලා playlist එකක් වෙනවා. මම link එක දාලා තියන්නම්. අන්න ඒකේ තියෙනවා අපි නොකරපු පාඩම් ටිකේ videos ටික එතනින් බලලා යම් අවබෝධයක් ගන්න. හොඳයි. ඔන්න විභාගෙට තව support එකක් මගින් මම ඒ ටික දාලා තියන්නම්කෝ. හරි. එමෙන්ම බබුන් සොයා ගිය නෝට් එක ඩවුන්ලෝඩ් කරගන්න වෙබ් එකට ගිහිල්ලා වෙබ් එකේ දන්නවනේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න විදිහ. සොයා ගිය පුංචි මණිකාගේ බලාපොරොත්තුවද එමෙන්ම බබුන් සොයා ගිය පුංචි මණිකාගේ බලාපොරොත්තුවද සුන් වී යයි. සුන් වී යයි. ඔය දාපු link එකෙන් note එක download කරගන්න පුළුවන්. සුන් වී යයි. ඇය මේ ඒකටම ලියන්න පුතේ. ඇය භයානක වීදියක පාළුවෙන් හා තනිකමින් මොකක්ද සර්? පාළුවෙන් හා තනිකමින් තනිකමෙන් කියලා දාන්නකෝ. පාළුවෙන් හා තනිකමෙන් පාළුවෙන් හා තනිකමින් ගමන් කරයි. නැත්නම් ගමන් කළාය කිව්වත් කමන්නේ. ගමන් කරයි කියලා දාන්නකෝ.
ගමන් කරයි. ගමන් කරයි. වැද්දේගම ජීවත් වූවන්ගේ වැද්දේගම තුල ජීවත් වූවන්ගේ වැද්දේගම තුල ජීවත් වූවන්ගේ වැද්දේගම තුල ජීවත් වූවන්ගේ බලාපොරොත්තු කිසිදාක ඉටු නොවුනාසේ බලාපොරොත්තු කිසිදාක ඉටු නොවුනාසේ ඉටු නොවුනාසේ ඇයටද බබුන් මිශ්ම කොහෙද ගියේ දැන් දාවේ හරි මං ඉන්න විනාඩියක් ඉන්නවම ඇයටද බබුන් මුණ නොගැසුනි ඇයටද බබුන් මුණ නොගැසුනි නොගැසුනි එකී අපට පුතේ අපි කතා කරන්නේ අර බැද්දේගම එදා අපි භාගයක් කතා කරපු ප්‍රශ්නේ දැන් අන්තිම හරියන්නේ අන්තිමම හරිය ඔයා වෙනම කොලයක පොඩි නෝට් එකක් දාගන්න මොකද දන්නවද මේ ටිකට තව කියන්නේ බොහොම ස්වල්පයි තියෙන්නේ වගේ ගිහිල්ලා තියෙන්නේ. කොච්චරක් තියෙනවද CR rule 28ක් වගේ සර්. CR rule 28ක් තියෙනවා පුතේ ඔන්න අද ලියපු ටික හරි පුතේ හරි thank you මේ රොෂිනී හරි ඊට පස්සේ මොකක්ද අපි කිව්වේ හමු නොවුනි හරි එකී අවස්ථාව සර් එකී අවස්ථාව රචකයා මෙසේ සංකේතවත් කරයි එකී අවස්ථාව රචකයා ඔව් පුතේ කියන්න මුණ නොගැසුනි කියලා මට මුණ නොගැසුනි එකී අවස්ථාව අන්න හරි එකී අවස්ථාව රචකයා මෙසේ කියලා කිව්වේ නෑනේ රචකයා සංකේතවත් කරන්නේ මෙසේ කියලා කිව්වා. මෙසේ කියලා කිව්වා හරි මෙසේ සංකේතවත් කරන්නේ thank you පුතේ දෙන්නටම සංකේතවත් කරන්නේ මෙසේ සංකේතවත් කරන්නේ ඔන්න දැන් ලස්සනට ගලපනවා මම හිතනවා බලා ගන්නවද සංකේතවත් කරන්නේ පුංචි මණිකාගේ අරමුණක් නැති ගමනසේ
පුංචි මණිකාගේ අරමුණක් නැති ගමන මෙන් කවුද මේ පුතේ මට කවුරු හරි එක්කෙනෙක්ගේ වාක්‍ය පොඩක් කියන්න අන්තිමටම දැන් ඔය ලියාගෙන යන වාක්‍ය පොඩක් කියන්න එකී අවස්ථාව දැන් දෙන්නම නැහැ එක්කෙනෙක් කියන්න කවුරු හරි එකී අවස්ථාව රචකයා මෙසේ සංකේතවත් කරන්නේ පුංචි මණිකාගේ අරමුණක් නැති ගමන මෙන් හරි thank you පුතේ පුංචි මණිකාගේ අරමුණක් නැති ගමන මෙන් බැද්දේ ගමේද නැත්නම් බැද්දේ ගමද විනාශයට පත් වූ බව ඒත්තු ගන්වමිනි කවුද උස්මන් ඇහුවා නේද අතන උද්ෘතයට කලින් ලියපු වාක්‍ය මොකක්ද කියලා මට මතක නැතුණා ඒක. ඒත්තු ගන්වමිනි. චූටි උදාහරණයක් තියෙනවා 49 වෙනි පිටුවේ. සර් කියන්න පුතේ. සර් ඒත්තු කියන එකේ තේරුම මොකද්ද? ඒත්තු ගන්නනවා. ඒත්තු ගන්නනවා කියලා කියන්නේ පුතේ ඉස්මතු කරනවා කියන එක. දැන් හිතන්නකෝ මට නිදිමතයි කියලා මම ඒත්තු ගන්නවා. දැන් ඔයාට නිදිමතයි කියලා ඔයා කොහොමද නිකන් පෙන්눔 කරන්නේ? ඈනුම් හරි ආහෝ ගන්නවා නේද? එහෙනම් එක එක ඇක්ෂන් තියෙනවනේ. අම්මෝ හරි අමාරුයි කියලා අර අපි පෙන්වන්න යනවනේ. හරිද? එතකොට අන්න ඒකට තමයි කියන්නේ ඒත්තු ගන්නවා. ඒතර මෙතන ඒත්තු ගන්නන්නේ මෙන්න මේක. මොකද්ද? පුංචි මණිකාගේ අරමුණක් නැති ගමනසේ තමයි බැද්දේ ගම සමස්තයම ගමන් කරේ. පුංචි මණිකාට කවදාවත් හම්බුනේ නෑ බබුන්. හරිද? එතකොට පුංචි මණිකාගේ හිතේ තිබිච්ච ස්වභාවය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව සම්පූර්ණයෙන් බිය කිලා යනවා. ඒකයි බැද්දේ ගම විනාශයයි කියලා කියන පුතේ දෙකම එක වගේ. ඒ නිසා පුංචි මණිකාගේ අරමුණක් නැති ගමන තුලින් ඉස්මතු කරන්නේ බැද්දේ ගමේ විනාශයම තමයි. ඒ කියන්නේ බබුන් ආවොත් නේ මෙයාලගේ පරපුර ආයේ හැදෙන්නේ. එතකොට මේ දෙන්න ආයේ ලස්සනට ජීවිතයක් ගත කරනවා මේගොල්ලන්ට දරුවෝ හැදෙනවා. ඒතර මේගොල්ලන්ගෙන් උනත් තව පරම්පරාවක් ඉස්සරහට යනවනේ. එතකොට පුංචි මණිකා තනි වෙන තැන, බබුන් මැරෙන තැන කවදාවත් ආයේ පුංචි මණිකාගේ කුටුම්බියක්, පුංචි මණිකාගේ පරපුරක් නිර්මාණය වෙන්නේ නැත. ඒ නිසා බැද්දේගම විනාශ වෙන්නත්, බබුන්ගේ මිය යෑමත් පුංචි මණිකාගේ අර කියන ගමනක් ප්‍රධාන හේතුවක් වුණා. පැහැදිලිද මං කියපේ? ඒ නිසා අපි ඒකට පාවිච්චි කරනවා ඒත්තු කියන වචන. තේරුණානේ? හරි උද්දෘතය මම කියන්න 45 වෙනි පිටුවේ sorry 49 වෙනි පිටුවේ 49 වෙනි පිටුවේ හරි පුතේ 49 වෙනි පිටුවේ ඡේද 3ක් පහක් තියෙනවා පහෙන් ලොකු ඡේදේ කඹුරු පිටිය දක්වා වූ ගමනේ මුල් කොටසේ මග ඈට හොඳ හැටි පුරුදුය කියලා ඡේදයක් තියෙනවා. හම්බුණාද? ඔව් සර් හම්බුණා. ඔව්. ඒකේ 1 2 3 4යි. 4 වෙනි පේලියට ගියාම 4 වෙනි පේලිය පටන් ගන්නවා කෙලින් දෙවෙන මහපාරේදී ඈට භයානක වීදියේ තනිකමක් දැනින කියලා එකක් තියෙනවා. හරිද? එතන ඉඳන් පස්සේ ඉස්සරහට මාක් කරගන්න. හරි. ලුණු හෝ වී හෝ පැට වූ මහ බර කරත්ත
ලස්සන සංකේතයක් ඒක. මොකද ලුණු හෝ වී හෝ පැට වූ මහ බර කරත්ත. ඒක තමයි ඔකට එන උත්තරය. ඔව් පුතේ ඕක අවසන් වෙන්නේ ලුණු හෝ වී හෝ පැට වූ මහ බර කරත්ත. ඒක තමයි සංකේතය. අර ප්ලේලිස්ට් එකේ ලින්ක් එකත් මම දාලා තුවා ළමයි. පුළුවන් පුතේ ඒක තියෙන්නේ 49 වෙනි පිටුවේ 1 2 3 4යි. 4 වෙනි ඡේදය තියෙනවනේ. 4 වෙනි ඡේදය පටන් ගන්නවා කඹුරු පිටියේ දක්වා වූ ගමනේ මුල් කොටසේ කියලා පටන් ගන්න ඡේදයක් තියෙනව නේද? හම්බුණා නේද? ඒකෙන් පල්ලෙහාට යන්න පුතේ රූල් 4ක්. 2 3 4. 4 වෙනි රූල ඉවර වෙනවා තනිකමක් දැනින කියලා මැද හරිය. හරිද? ඊට පස්සේ තියෙනවා පුතේ ලුණු හෝ වී හෝ පැට වූ මහ බර කරත්ත කියලා. අන්න එතනට වෙනකම් විතරයි. ඒත් හම්බුනේ නැත්තම් මට කියන්න. හරි පුතේ හරි. ඒක ලියා ගන්න. එතකොට හරි. පුතේ ඔකට උදාහරණ තුනක් තියෙනවා. සංකේත අවස්ථා තුනක්. ඒ තුනම ඔකට ලියා ගන්න ඕනේ. ඊළඟේ කියන්නද? ලේපොයි ඉන්නවනේ. 49 වෙනි පිටුවේ අපි ලිවනේදී ඉස්සලා නගරයේ දැලක් මෙන් ඒ මී අත වැටි තිබුණු පටු පාරවල් කියන. මතකයි නේද? ඒක ලියා ගන්න. ඒ මේ අත වැටි තිබුණු පටු පාරවල්. ඒක සංකේතයක්. සර් ඒකටම යටින්නේ. ඔව් පුතේ. ඒ කියන්නේ ඊළඟ රූලේ උඩුකම ආදාලා ලියන්න. නවද්ද මාව ඇහෙන්නේ නැද්ද? සර් ඇහෙනවා වීඩියෝ එක ස්ටක් වෙලා තියෙනවා. ඔව් සර් වීඩියෝ එක ස්ටක් වෙලා. මගේ ඔව් සර් ස්ටක් වෙලා. ඉන්ටර්නෙට් ලව් සර්. සර් ආයි කියන්න පුළුවන්ද සර් දෙවෙනි උදාහරණය? පුළුවන් පුතේ 49 වෙනි පිටුවේ හරිද? 49 වෙනි පිටුවේ අන්තිම ඡේදයේ දෙවෙනි පේළිය. අපි අර කලින් ලිව්වා ඉස්සලා උපමායකට. නගරයේ දැලක් මෙන් දීමී අත වැටි තිබුණු පටු පාරවල් කියලා එකක් ලිව්වා මතකද? ඔව් සර් ඒකම සර් ලියන්න ඕනේ. ඒක මෙහෙමයි. ඒකේ පුතේ මෙන්න මෙතන ඉඳන් ලියන්න. ඒ මේ අත වැටි තිබුණු පටු පාරවල්. හරි සර්. ඔව්. ඒක තමයි අපිට සංකේතයක් විදිහට එතනදි ගන්න පුළුවන්. දැන් හරි ගිහිල්ලාද? තාම නැද්ද?
විනාඩි 5කින් විතර හරියයි මේ මොකද මේ මම වීඩියෝ දෙකක් අප්ලෝඩ් වෙන්න දාලා තිබුණේ ඒක ඒකින්ද වෙන්නේ නැති මං හිතන්නේ. නැත්තම් මේ පට්ට දවල්නේ වැස්සකුත් නැහැ. හරි ඒ උද්ෘතයේ ලියලා විවරුණු අය මං කියන එක ඇහෙනවනේ බෝඩ් එකේ දැනට මුකුත් ලියෙන්නේ නැහනේ. දැන් ඇහෙනවනේ පැහැදිලිව. පුතේ ඔව් තව සර්. උද්ෘතයක් තියෙනවා ඒකත් ලියා ගන්න. 50 වෙනි පිටුවේ පිටු අංකයේ 50 දැන් හරි ගියාද? නෑ සර් තාම. තාම නෑ. මං කට් කරලා දැම්ම ඒක. බලමු ටිකක් ලෑනට හරියයි නේද? හරි ගියක් කියන්නේ මේ 50 වෙනි පිටුවේ දෙවෙනි ඡේදයේ ഘോഷා සහිත කලබල වීදි වලින් තැතිගෙන සිටි පුංචි මණිකා කියලා පටන් ගන්නවා ඒක ඡේදයක්. දෙවෙනි ඡේදය. ඒකේ පුතේ පල්ලහැට යන්න මෙන්න මේ අන්තිම පැත්ත. දැන් ඔයාලට පේනවද දැන් මම මාක් කරලා තියෙන එක මේ. මෙන්න මේ පැත්තෙන් යන්න. ඒ කියන්නේ අවසන් වෙන පැත්තේ. මේ මෙන්න මෙතන මාක් කරලා තියෙන මේ හයිලයිට් පෙන් පාරක් තියෙන පේනවනේ. අන්න එතන. එතකොට පල්ලහැට යන රූල් 1 2 3 4 5යි. අක්ෂ ඔව් අන්න හරි. ගණන් කරගත්තනේ. 5ක් ගියා. ඒකේ තියෙනවා පස්වෙනි එකේ මැද අවසාන හරිය ඉඳන් පටන් ගන්නවා මෙන්න මෙතන ඉඳන් අපි ඉතින් ක්ලියර් නැතුව තියෙනවා. බිත්තිවල හිරු එළිය අන්න හරියටම හරි. බිත්ති වලට හිරු එළිය වැටීමෙන්නේ දීප්තිමත්ව බැබලින. මේ ස්ක්‍රීන් එක හරි ගියා. දැන් හරි නේද? ඔව් සර් දැන් අරක තමයි හරි. වීඩියෝ 3ක් අප්ලෝඩ් වෙන්න දාලා තිබුණා මේ උදේ කරපු පන්ති වල ඉවත් එක්ක. ඒවා ඊය රිවිෂන් ස්කෝල් එකත් එක්ක මේ ඒකේ පැය දෙකමාරක විතර වීඩියෝ එකක් තුන ඒක වෙන්නේ. ලෝඩ් එක වැඩි වුණාම ස්ලෝ වෙනවා. ඒ අප්ලෝඩ් ස්පීඩ් එක දෙපැත්තෙම යනවනේ. මේ YouTube එකටයි Zoom එකටයි දෙකටම යනවා. හරි. ප්‍රශ්නයක් නැහැ ඒක මම පස්සේ දාන්නම් පුතේ. ඔයාලා ඔක ලියා ගන්නකො. බිත්ති වලට හිරු එළිය වැටීමෙන් මේ දීප්තිමත්ව බැබලිනි. හරි සර්. හරි. එතකොට ওই සංකේත තුන ගැන මම චුට්ටක් කියන්නම් දැන්. බැද්දේගම විනාශය සහ බැද්දේගම නිවැසියන්ගේ විනාශය රචකයා කොහොමද ඉදිරිපත් කළා තියෙන්නේ මොන වගේ බස් වහරක්ද ඒකට යොදාගත්තේ කියන එක. එහෙම නැත්නම් සජීවී ස්වභාවයෙන් ඒක ඉදිරිපත් කරන්න රචකයා මොන වගේ භාෂාවක්ද යොදාගත්තේ කියන එක ගැන තමයි අපි දැන් මේ කතා කරමින් යන්නේ. ඒ අද්දිපුත් අපිට හම්බෙන තැනක් තමයි සංකේතාත්මක බස් වහරක් රචකයා අනුගමනය කරලා තිබුණා කියන එක. ඒතර ඒක එක අවස්ථාවක් අපි ගත්තා. කාලිනාහමිගේ අපල දුබල ගතිය. හරිද? ඒක හරියට මේක පැහැදිලි. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට අපි ගත්තා උදාහරණ 3. පුංචි මණිකා තංගල්ලට යන්න පිටත් වෙනවා හිරගෙදරට බන්ධනාගාරේ. ඒ වෙන මොකවත් නෙමෙයි බබුන් හොයාගෙන. එතකොට මේ ගම විනාශ වීම හරිද? ඊට පස්සේ පුංචි මණිකාගේ ගමන ඒ වගේම බබුන් නැතිවීම. හරිද? මේ කියන අවස්ථා තුනෙන්ම මොකද්ද වෙන්නේ? අවසාන ප්‍රතිඵලය උනේ මේ බැද්දේකම කියන සමස්තේ විනාශ වෙලා ගියේ එකනේ. එතකොට පුංචි මණිකාගේ ගමන තුල සිද්ධ වෙන්නේ මොකක්ද ඇත්තටම? පුංචි මණිකා ලොකෝ විශ්වාසයක් තියාගෙන යනවා තමයි බබුන් නිදී කියලා. හැබැයි බලා ඉන්න පාඨකයාට දැනෙනවා මොකක් කියලාද? බොරු ගමනක්. ඔව්. කියන ආශානිකුත් අරමුණක් නැති නිෂ්ඵල ගමනක්. අරමුණක් නැති ගමනක්. අරමුණක් නැති ගමනක්. ගියාට බබුන් නිදීද නැද්ද කියලා අපිට ෂුවර් එකක් නැහැ. ඒ නිසා පුතේ මොකද්ද වෙන්නේ? පුංචි මණිකා කියලා කියන්නේ බැද්දේ ගමනව කතාවේ ඉන්න ප්‍රධාන චරිතයක්. ඈවට තමයි සමස්ත කතන්දරයේ ගෙති යන්නේ. ප්‍රනාන්දු මුදලාලිගේ ප්‍රශ්නේ ඉන්නේ ඇයිට? පුංචි මණිකාගේ ස්වාමියා තමයි බොරු නඩුවකට පැටලලා හිරේ යන්නේ. තමන්ගේ සහෝදරිය
තමන්ට සහෝදර හිටපු සහෝදරි නැති වෙන්නේ පුංචිමණික. ඒ කියන්නේ පුංචිමණිකගේ සහෝදරිය තමයි මිනිස්සු මරන්නේ. ඊට පස්සේ තමන්ගේ අප්පොච්චි තමයි අවසානයේදී හිරගෙදරට බාර වෙන්නේ ගිහිල්ලා. ප්‍රනාන්දු මුදලාලි සහ බබේ හාමි ආරච්චිරාලෝ වෙඩි තියලා මැරුවට පස්සේ. එතකොට මේ සමස්ත පට්ට ගේමක් ගහලා පට්ට කට්ටක් ආපු චරිතයක් තමයි පුංචිමණික කියලා කියන්නේ. එතකොට පුතේ එක පැත්තකින් තරාදියකට දැම්මොත් එහෙම බැද්දේගම පොත මෙහෙම දැම්මොත් එහෙම පුංචිමණිකගේ චරිතය මෙහෙම දැම්මොත් එහෙම මේ දෙක සමානයි. මේ දෙක බැලන්ස් වෙලා තියෙනවා. ඇයි? පුංචිමණිකා නම් බැද්දේගම නම් පුංචිමණික. එමුනේ අපි කියන්නේ අපි ටියුෂන් වල එහෙම දැක විද්‍යාව නම් කියලා සර් කෙනෙක්ගේ නමක් දානවා සර් කෙනෙක්ගේ නමක් දාලා නම් විද්‍යාව. එහෙමනේ දාන්නේ. තේරුණානේ? එතකොට අන්න ඒ වගේ. බැද්දේගම නම් පුංචිමණිකා නම් බැද්දේගම. එතකොට පුංචිමණිකා කරපු කියපු සෑම දෙයක් තුළම තිබ්බේ වෙන මොකවත් නෙමෙයි. මොකද්ද? බැද්දේගම නවකතාවේ එහෙම නැත්නම් බැද්දේගම කියන ගම්මානයේ සහ බැද්දේගම ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජීවන චරිතාපදානය. පුංචිමණිකාට යම් තැනක අසාර්ථක වුණා නම් පුංචිමණිකට යම් තැනක වැරදුනා නම් බැද්දේගමටත් ඒ දේ වෙලා තියෙනවා. පුංචිමණික අරමුණක් නැතුව ගමන් කරා නම් පුතේ බැද්දේගම තුල ජීවත් වෙච්ච සමස්ත ජනතාවත් කොහොමද ගමන් කරලා තියෙන්නේ? ඔය පැත්තේ මන්ට උත්තරයක් දෙන්න මට. පුංචිමණිකක් ගමන් කරේ අරමුණක් නැතුව නම් බැද්දේගම තුල ජීවත් වෙච්ච සමස්ත මිනිස්සුත් මොකද කරේ? ගමන් කරේ අරමුණක් නැතුව. very good. කොහොමදයි? අරමුණක් නැතුව තමයි ගමන් කරේ. එහෙනම් පුංචිමණිකාගේ චරිතය කියලා කියන්නේ බැද්දේගම තිබිච්ච සමස්ත කතන්දරේ. තේරුණානේ? ඒ නිසා තමයි අපි පුංචිමණිකගේ චරිතයෙන් මේ කියන අවස්ථාවන් තුන තෝරගත්තේ සංකේත විදිහට. දැන් ඔන්න අපි පළවෙනි සංකේතයේ විදිහට ගත්ත ලුණු හෝ වී හෝ පැටවු මහ කරත්. ඒ වාක්‍ය සම්පූර්ණයෙන්ම ගන්න. සුදු දෝවිලි සහිත කෙලින්දි වෙන මහපාරේදී ඈට භයානක වීදියේ තනිකමක් දැන් ලුණු හෝ වී හෝ පැටවු මහ බර කරත්ත නොකඩවා මග දිගට හමුවන්නට විය. කරත්තකාරයන් නරක මිනිසුන් බව ඈ පිළිගෙන සිටියාය. ඔවුන් පිළිබඳව ගම්බදව කෙරෙන දරුණු කතාවන් ඈ හොඳට අසා පුරුදුය. ඒ හිල් පාරේ ජීවිතය ගැන ඈ බොහෝ සෙයින් බිය වූවාය. එතකොට මේකෙන් සංකේතවත් වෙන්නේ මොකක්ද? මෑගේ ජීවිතේට දැන් මෙයාට පාරේදී හම්බුනේ මොනවද? ලුණු සහ වී පැටවු බර කරත්ත. එතකොට ඉස්සර තියෙනවා කරත්ත තමයි ඉස්සල තිබිච්ච හොඳම වාහනේ. එතකොට කරත්තකාරයින්ගෙන් කාන්තාවන්ට යම් හිංසාවක් වෙන්න පුළුවන් කියලා මෙයා අහලා තියෙනවලු ඉස්සර. පොඩි කාලේ කතන්දර වලින් අහලා තියෙනවා. එතකොට මෙයා යන ගමනක් ගානේ පාරේ පේන්නේ මොනවද? ලුණු පටවපු කරත්තයක් එනවා, වී පටවපු කරත්තයක් එනවා. වී පටවපු කරත්තයක් යනකොට ලුණු පටවපු කරත්තයක් එනවා. එහෙනම් මේ හම්බෙන්නේ මොනවද මේ? මොනවද මේ පුංචිමණිකගේ ජීවිතේට මේ එන්නේ මොනවද මේ? වෙල මොකවත් නෙමෙයි. මොනවද? බාධක. බාධක. කරත්ත කියලා කියන්නේ මොනවද පුතේ? බාධක වලට. දැන් පුංචිමණිකා ගිහිල්ලා බබුන් හොයාගෙන ඇවිල්ලා බබුනුත් එක්ක දීක ගන්න ලෑස්ති වෙනවා නම් ආයේ බාධකයක් එන්නේ නැහැ. මොකද ප්‍රනාන්දු මුදලාලිත් වෙනකොට ඩවුන් වෙලා බබේ හාමි ආරච්චිලා ඩවුන් වෙලා. ඒ නිසා බාධක නැමැති කරත්ත තමයි මේ ආවේ. ඒකයි රචකයා කියන්නේ මොකද්ද කියන්නේ? බලන්න හරි ලස්සනයි ඒක. ලුණු හෝ වී හෝ පැටවු මා බර කරත්ත නොකඩවා මග දිගට හමුවන්නට විය. ජීවිතේ ප්‍රශ්න එන්න පටන් ගත්තා විතරයි දැන්. තේරුණාද? එතකොට ඒ ජීවිතේ ප්‍රශ්නය තමයි ජීවිතයේ තියෙන බාධකේ තමයි කරත්ත වලින් රචකයා සංකේතවත් කරන්නේ. ඒ නිසා තමයි රචකයා සංකේතාත්මක බස්වාරක් පොතේ අනුගමනය කරාය කියලා අපි කියන්නේ. ඒක පැහැදිලිද? නිකන් මඤ්ඤං වගේ කවුරු හරි ඉන්නවද? තේරුණාද? හරි. අපි යනවා එහෙනම් දෙවෙනි එකට. ඊට පස්සේ කිව්වා මොකද්ද උතන දෙවෙනි එක කිව්වේ? හරි. දෙක නගරයේ දැලක්ම නියමී ඇත වෙයි. ඔව් ඒක නේද? ඔව් සර්. හරි පුතේ හරි කමන්නේ හසිනි. වහිනවා නම් අයින් වෙන්න ඕනේ. ඉන්න අකුරු ගන්නවනේ. හරි. නගරයේ දැලක්ම නියමී ඇත වැඩි තිබුණු පාරව. පුතේ පුංචිමණිකා කියලා කියන්නේ ලස්සනට ජීවත් වෙන්න හීන දැකපු ගැහණු කෙනෙක්. හරිද? අම්මට අප්පච්චිට අම්මා නැහැ අප්පච්චිට සලකගෙන සහෝදරියත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන්න හීනමවපු කෙල්ලෙක් තමයි පුංචිමණිකා කියන්නේ. හැබැයි පුංචිමණිකා කවදාවත් හීනකින්වත් හිතපු නැති කරදර වලට ඇයිට මොන දෙන්න සිද්ධ වුණා. එතකොට මෙයා බබුන් නැමැති තමන්ගේ ස්වාමිය හොයාගෙන යද්දී මෙයාට හම්බෙච්ච පාරවල් නිකන් මොකක් වගේ කියලාද කියන්නේ? නගරයේ දැලක් මෙන් නියමී ඇත වැටී තිබුණු කොට පාරවල්. දැලක්
දැලක් වගේ. පුංචි මණිකා මෙතන ඉන්නවනම් මෙයා මෙහෙම යනවා. ආයෙ මෙහෙම යනවා. ආයෙ මෙහෙම යනවා. ආයෙත් එන්නේ මෙතනට. ඒ ගිහිල්ලත් ආයෙ මෙතනට ගිහිල්ලත් ආයෙ මෙතනට. ආයෙ මෙතනට ගිහිල්ලා මෙතනට ආවත් මෙතනට. ඒ නිසා මෙයා මොකද උනේ දැන් අතරමං වෙලා ඉන්නේ. ඒ නිසා පැටලලි සහගත අරමුණුත් එක්ක තමයි මේ ජීවත් වෙන්නේ. එහෙනම් ඇයගේ චරිතය තුළින් ඒක රචකයා ඉදිරිපත් කරන්නේ වැද්දේ ගමම දැන් මොකද වෙලා තියෙන්නේ? කන්න නෑ පුතේ අවුරුදු 10කට සැරයක් තමයි මේ හරියාකාරව වැස්සක් වැස්ස. අවුරුදු 10කට සැරයක් තමයි හරියටම වී ටිකක් මේ වපුර ගත්තේ. ඒකත් අස්වන්න එනකොට මේ නායකාරයන්ට ණය ගෙවන්න ඕනි. ඊට පස්සේ හේනක් වපුර ගත්තේ බොහොම අමාරුවෙන්. කුරහන් ටිකක් තියාගත්තේ බොහොම අමාරුවෙන්. ඉපදින ළමයි මැරෙනවා පුතේ වසංගත රෝග හැදිලා පරංගි වගේ ඔය වගේ ලෙඩ රෝග තිබුණා ඉස්සර. දැන් ඔය මහා බරපතල ඔය මොනවද මේ දැන් ඔය කොරෝනා වගේ ඉස්සර තිබිලා තියෙනවා මැලේරියාව කියලා එහෙම. ඒ වගේ පුතේ වසංගත රෝගී තත්ත්වයන් නිර්මාණය වෙලා මොකද වෙන්නේ? මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම පුංචි කාලේ මැරලා යනවා. ඒ නිසා පුතේ පෞල් ජීවිතයක කිසිම සුන්දරත්වයක් නැහැ. ළමයින්ට දෙමව්පියෝ නැහැ, දෙමව්පියන්ට ළමයි නැහැ. ඔය වගේ මහා විකාර ජීවිත තිබුණේ මේ බැද්දේ ගම තුල. හරිද? එතකොට පුතේ මතක තියාගන්න ඇය ගමන් කරන්නේ මේ අවුල් ජාලාවක් සහිත මහා මාර්ගයක. එහෙනම් ඇගේ අවුල් ජාලයේ සහිතව ගමන් කරන මහා මාර්ගය සමාන කරන කතුවරයා මොකටද? බැද්දේ ගමට. ඒ කියන්නේ බැද්දේ ගමත් මොකද වෙලා තියෙන්නේ? අනපේක්ෂිතව තමයි හැමෝම බලාපොරොත්තු තියාගත්තේ. අපේක්ෂාවෙන් බලාපොරොත්තු කවුරු කියන්නේ? අපේක්ෂාව බලාපොරොත්තු කියන්නේ දෙකම එකයි. උද්‍යෝගයෙන් කිසිම බලාපොරොත්තුවක් කවුරුවත් තියාගත්තේ නැහැ. බැද්දේ ගම තුල ජීවත් වෙච්ච හැමෝම ජීවත් වුණේ අනපේක්ෂිත විදියට. දැන් ඉදී දැන් මැරෙයි. දැන් ඉදී දැන් මැරෙයි. තේරුණානේ? ඒ නිසා පුතේ මෙතනදි කියන්නේ මොකද්ද? නගරයේ දැලක් මෙන් ඒ මේ අත වැටි තිබුණු පටපාරවල්. ඒ නිසා පුංචි මණික නගරයට ආව විතරයි පුංචි මණික අතරමං වෙනවා. පුංචි මණිකට හිතා ගන්න බැරුණා මොකද්ද මේ මෙතන තියෙන්නේ කියලා. ඒ නිසා පුතේ ඒකෙන් කියන්නේ මොකද්ද? පුංචි මණිකගේ ජීවිතේ දැන් අර අපි කොයිසලා බාධක ආවා කියලා. දැන් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඇගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අතරමං වෙලා තියෙන්නේ. ඒ අතරමං වීම මොනතරම් ප්‍රබල වුණාද කියනවනම් පුංචි මණිකා කියලා කියන්නේ බැද්දේ ගම කියන්නේ පුංචි මණිකා. ඇත්ත කතාව ඒකනේ. එතකොට පුතේ පුංචි මණිකාගේ අතරමං වීම යනෝ සමස්ත බැද්දේ ගම් පද්ධතියම අතරමං වීමයි. පැහැදිලිද මම කියපු එක? ඒ නිසා තමයි අපි ඔය සංකේතය උතන්ට යොදා ගත්තේ. අපි යනවා ඔගේ අවසාන සංකේතයට. බිත්තිවලට හිරු එළිය වැටීමෙන්නේ දීප්තිමත්ව බැබිලි. දැන් පළහැටියා. දැන් මේ දවස්වල ඔයගොල්ලෝ දන්නවා. ගෙවල් වල ලාම්පු පත්තු වෙනවා. charge කරන ටෝච් පත්තු කරලා ඒක බැටරි බැස්සම ඉටිමන්දමක් හරි පත්තු කරනවා. ඔකට මොකද එක එක සත්තු වෙනවා, මෙරුව වෙනවා, පළඟැටියෝ වෙනවා, තව චූටි කුරුමිණි වෙනවා. ඒතර යාලා දන්නවද මේ ගින්දර පිච්චෙන જાතියක් කියලා? දන්නවද? දන්නේ නෑ. නෑ දන්නේ නෑ. පැන්නට පස්සේ තමයි මොකද වෙන්නේ? පිච්චෙනවා කියලා දන්නේ. හැබැයි මේක ආයෙත් පයි. ඒ ඉස්සර ඔය චිමිනි ලාම්පු තියෙන කාලේ නම් ඕනතරම් සත්තු වෙනවා. හරිද? එතකොට රචකයා කියනවා බිත්තිවලට හිරු එළිය වැටීමෙන් ඒ දීප්තිමත්ව බැබිලි. මොකද්ද මේ කියන්නේ? පුංචි මණිකාගේ බලාපොරොත්තු. පුංචි මණිකා හිරගෙදර ගාවට යනවා. ගියාට පස්සේ නාකි මිනිස්සෙක් හිටියනේ. ඒ නාකි මිනිස්සයා දකින්න කලින් මෙයා බලනවා. බලනකොට මෙයාට ඈත පේනවා මොකද්ද? ලස්සන ගොඩනැගිල්ල. මොකද්ද මේ ගොඩනැගිල්ල? මේක තමයි මොකද්ද පුතේ? හිරගෙදර. අපේ වචනෙන් කිව්වොත් බන්ධනාගාරය. මේ බන්ධනාගාරය මෙයා දකින්න. මේක දැක්කට පස්සේ මෙයා හිතනවා තාප්පෙකිනුත් වට කළා. මෙයාම දැන් හිතින් හිතනවා මේකද බන්ධනාගාර මේකේද බබුන් ඉන්නේ කියලා මෙයා හිතින් හිතනවා. එතකොට මෙයා හිතින් හිතලා මොකද කරන්නේ? මේක වටේ බැඳලා දෙවිච්ච තාප්පෙට රචකයා කියනවා මොකද්ද? බිත්ති වලට හිරු එළිය වැටීමෙන්නේ දීප්තිමත් බැබිලි. මේ බිත්ති වලට පුතේ ආලෝකය වැටිලා සූර්යාගේ ආලෝකය වැටිලා මේවා සුදු පාට බබලනවලු. පුංචි මණිකගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුවක් දැන් ඔන්න මොකද උනේ? පුංචි මණිකගේ හිතේ තිබිච්ච අභිප්‍රායයක් දැන් මොකද උනේ? බලාපොරොත්තුවක් මොකද උනේ? සමෘද්ධිමත් වෙයි කියලා ඒ හිතුවා. ඇයි ඒ? මේක තමයි හිරගෙදර. දැන් අපි උනත් හිතන්නකෝ මෙහෙම ඇවිදගෙන යනවා. හරිද? අපි කොහේ හරි යනවා. එහෙම ඔයාලට අද්දකින් තියෙනවනේ. ඊට පස්සේ සෙට් එකත් එක්ක යනකොට තාම අපි හිතමු අපි කොහේ හරි තැනකට යන්න හොයනවා. පයින් යන්න වෙලා තියෙනවා. අපි යනවා ගාහිනවා. පට්ට ගේමක් දීලා අපි යනවා. ඔය යනකොට තව ගොඩක් දුරයිද? ආන් අතන අර තියෙන්නේ කියලා අපිට පෙන්නනවා අපි යන්න ඕනි තැන. එතකොට දැනෙනවා මොකද්ද? සාමරුවා උත්තරෙක්මට ආවනේ කියලා අර අපිට පොඩි නිකන් සතුටක් දැනෙනවා. ඒ සතුට තමයි පුංචි මණිකට දැනුනේ මෙතන. ඒකට තමයි රචකයා කියන්නේ හිරු එළිය කියලා.
සූර්යාගේ ආලෝකය කියලා කියන්නේ අන්ධකාරයක් නෙමෙයි. මේ දසත පුරාම පැතිරෙන ආලෝකයක්. එහෙනම් ආලෝකයට සමාන කරා පුංචි මණිකගේ හිතේ තිබිච්ච බලාපොරොත්තු. හැබැයි අවාසනාව මහත කියන්නේ මොකද්ද? පුංචි මණිකාගේ හිතේ තිබිච්ච බලාපොරොත්තුව ආලෝකයක් වුණාට සැනකින් ඒක මොකද උනේ? මහා අන්ධකාරයක් බවට පත් වුණා. ඇයි? හිර ගෙදරට ගිහින් හිර පල්ලගෙන් අහනවා මොකක්ද අහන්නේ? බබුන් කියලා කෙනෙක් ඉන්නවා. බබුන් කියන්නේ කවුද? බබුන් කියන්නේ මගේ මිනිහා. කොහෙද ගම? බැද්දේ ගම. කියලා මතකද විස්තරේ? ඔහොම ඊට පස්සේ අවසානයේදී මොකද කියන්නේ? මිනිහා දැන් ටික දවහකට කලින් මැරුණානේ. ඒ නිසා ඉතින් මිනිහා ආයේ නෑ ඔබ ඵලයන් කියලා කියනවා. ඒ නිසා බැද්දේ ගම නම් පුංචි මණික පුංචි මණික නම් බැද්දේ ගම. ඕම් ඔය කියන තියරියත් එක්ක අපි ගියොත් එහෙනම් මොකද වෙන්නේ? බැද්දේ ගම තුල ජීවත් වෙච්ච පුංචි මණිකාගේ හිතේ තිබිච්ච අර බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම ලොස් වෙනවා. සම්පූර්ණයෙන්ම ප්‍රපාතයටම වැටෙනවා. ඒ ප්‍රපාතයට වැඩිච්ච නිසා මොකද්ද වෙන්නේ? ඒක සංකේතවත් කරනවා රචකයා බැද්දේ ගම තුල ජීවත් වෙච්ච සෑම කෙනෙකුගෙන් බලාපොරොත්තුවක් කවදාවත් ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. හැමදාම මොකද උනේ? සූර්යා ලෝකේ දකිනවා. සූර්යා ලෝකේ දැක්කට ඒ සූර්යා ලෝකේ Tamanට පරිබෝධනය කරගන්න පුළුවන් මට්ටමකට යටපත් කරගන්න බෑ. පැහැදිලි නේද මම කියන එක? ආලෝකේ යාට ලැබුණාට මොකද වෙන්නේ? දැන් අර අපි අහලා තියෙන ඔය මම තව චූටි දෙයක් කියන්නම්. මේ ඔය මොකද්ද ඒ අපාය නම් මට මතක නැහැ. මේ දැන් අපි අර කතා කරනවානේ නරක තිරිසන් പ്രേත අසුර කියලා අපායවල් හතරක්. ඕකෙන් පුතේ එක අපායක් තියෙනවලු අවුරුදු 100කට සැර. ඒ කියන්නේ මේක අස්සේ තනිකර ගිනි ගොඩක් තියෙනවා. කාමරයක් වගේ තියෙනවා කියලා කියන්නේ. හරිද? ඒ කාමරේ තනිකරම ගින්දර තියෙනවා. දැන් මම නම් අපායේ ඉන්නේ මගේ ඔළුවටත් වඩා උඩින් යන ගිනි දැල් එනවා. මම කරපු පාප කර්මයක් එක මම අපායේ දුක් විඳිනවා. ඉතින් මෙහෙම පිච්චි මං කෑග ගහ ඇවිදිනවලු. ඇවිදිනකොට ළමයි මට පේනවලු මේ පැත්තේ පිටියේ දොරක් කැරලා තියෙනවා. ඒ දොර ඇරෙන්න පුතේ අවුරුදු 100කට සැරයක්. හරිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? මම දුවගෙන යනවා ඉතින් එළියට පයි. හරිද? හැබැයි පුතේ දොර ගාවට යනකොට මොකද වෙන්නේ? දොර ආයෙ පාරක් අහිනවලු. මේ පැත්ත හැල්ලා බලනකොට අර පැත්ත දොර ඇරලා කියලා පේනවලු. ඊට පස්සේ මං ආයෙ දුවගෙන මේ දවසකින් දෙකකින් කරන ඒවා නෙමෙයි. මාස ගාණක් එක දිගට දුවලා. එතනට යනකොට පුතේ ආයෙත් ඒ දොර වැහිලා. ඒ නිසා පුතේ සංජීවය වෙන්න ඕනි. මට ඒ අපාය නම් මතක නැහැ. ඒ හරි ලස්සනයි කතාවද මේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මේ විදිහට පුතේ මෙයාගේ අර කර්ම ශක්තිය ගෙවිලා ඉවර වෙනකම් මෙයා කරපු පවේ විපාකයේ ගෙවිලා ඉවර වෙනකම් මෙයා එහෙට මෙහෙට දුවදුවා ඉන්නේ. ඕක තමයි කරන්නේ. ඒ නිසා පුතේ පුංචි මණිකටත් මොකද උනේ? පුංචි මණිකටත් ඒ කියන්නේ කවදාවත් අර ගොල්ලන්ට අර දොරෙන් එළියට පයින්න බෑ. හැබැයි පැන්න කියලා කියන්නේ මොකද්ද? ඊට වඩා දරුණු අපායකට තමයි උන් වැටෙන්නේ. තේරුණාද? ඊට වඩා දරුණු අපායකට තමයි ඒගොල්ලෝ දොරෙන් එළියට ගිහින් වැටෙන්නේ. යා හිතන්නේ සා මම බේරුණා කියලා. හැබැයි යා ඊට පස්සේ ගිහිල්ලත් වැටෙන්නේ කොහෙටද? වෙනත් ඊටත් වඩා දරුණු ගණේ අපායකට. එතකොට පුතේ බැද්දේගම තුල ජීවත් වෙච්ච මිනිසුන්ගේ ආලෝකයක් මොකක්ද උනේ? හැමදාම නිවි දැල් වෙන ආලෝකයක් බවට පත් වෙනවා. ඒ නිසා පුංචි මණිකාගේ චරිතය තුල පුංචි මණිකාගේ හිත තුල ඇතිවිච්ච ඒ ආලෝකමත් හැඟීම තුලින් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි මොකද්ද? කවදාවත් ඒ ආලෝකය ළඟ තියාගන්න පුළුවන් ආලෝකයක් බවට පත් වෙන්නේ නැහැ. හෙනයක් ගහනකොට හෙනේ ආලෝකය නැති වෙලා යනවා. ශනික නැති වෙලා යනවා. ආන්න ඒ වගේ බැද්දේගම තුල ජීවත් වෙච්ච සෑම කෙනාගේම හදවත් තුල නිර්මාණය වෙච්ච ආලෝකයේ පුතේ කවදාවත් උන්ට පත්තු කරගෙන තියාගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒක තමයි මෙතනදී අපි සංකේතවත් කරන්නේ. පැහැදිලිද? තේරුණාද? තේරුණ නැති කෙනෙක් ඉන්නවනම් අහන්න. පැහැදිලි සර්. හරි පුතේ. එහෙනම් අපි යනවා ඉස්සරහට. දැන් අපි ඔන්න අන්තිම හරිය ඉන්නේ. ඔක ඉවර කරන්න. අපි මෙහෙම ලියන්නේ බැද්දේගම විනාශය සහ පුංචි මණිකාගේ බැද්දේගම විනාශය සහ බැද්දේගම විනාශය සහ පුංචි මණිකාගේ බලාපොරොත්තු ඉටු නොවීම
ඒකීය ස්වභාවයකින් යුතු ඉන්නවා ලියන්න ඒකීය ඒකීය ස්වභාවයෙන් යුතු ඒකීය ස්වභාවයෙන් යුතු වැද්දේගම විනාශය හා පුංචි බැනිකාගේ මොකද්ද පුතේ උතර කිව්වේ පුංචි බැනිකාගේ බලාපොරොත්තු ඉටු නොවීම ඒකීය ස්වභාවයෙන් යුතු අපූරු තේමාවකි අපූරු තේමාවකි එකී ස්වභාවය යුතු අපූරු තේමාවකි අපූරු තේමාවකි අපූරු තේමාවකි තේමාවකි යතෝක්ත ඇහෙන ටික ලියා ගන්න පුතේ වැස්සත් ඇති මං හිතන්නේ සමහර පැති වලදී යතෝක්ත සංකේත ත්‍රිත්වය මගින් යතෝක්ත සංකේත ත්‍රිත්වය මගින් යතෝක්ත සංකේත ත්‍රිත්වය මගින් ත්‍රිත්වය 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 මගින් ඒ වග සක්සුදක්සේ ගම්‍යමාන වේ සක්සුදක්සේ ගම්‍යමාන වේ සක්සුදක්සේ ගම්‍යමාන වේ හරිනේ සක්සුදක්සේ ගම්‍යමාන වේ හරි එතකොට පුතේ ඕක ඇති දැන් අපි ඕන අවසන් කරන ඡේදේ අලුත් ඡේදයක් අවසන් කරන්න ඒ අනුව මෙතෙක් සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු මගින් සර් ඒ අනුව මෙතෙක් සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු මගින් නේද? ඔව් පුතේ ඔව් නිදර්ශනාත්මක කරුණු මගින් ගම්ම්‍ය වන්නේ
හරි බැද්දේගම කතුවරයා බැද්දේගම කතුවරයා සර් බැද්දේගම කතුවරයා බැද්දේගම කතුවරයා කයන තුයන වයන රයන යා යන කතුවරයා සර් බැද්දේගම කතුවරයා හරිනේ බැද්දේගම කතුවරයා හරි සර් thank you හරි පුතේ බැද්දේගම කතුවරයා අපූරු ආකාරයෙන් අපූරු ආකාරයෙන් අපූරු ආකාරයෙන් අපූරු ආකාරයෙන් භාෂාව භාවිත කර ඇති අයුරුය භාෂාව භාවිත කර භාවිත කර ඇති අයුරුය හරි සර් එමෙන්ම 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 එසේම කියලා අපි කියන්නේ ඒක එමෙන්ම එකී භාෂාව එකී භාෂාව බැද්දේ ගම හා එහි වැසියන්ගේ බැද්දේ ගම හා එහි වැසියන්ගේ අභාවය පිළිබඳ හරිද පිළිබඳ සජීවී ආකාරයෙන් ප්‍රතීයමාන කිරීමටද ප්‍රතිමාන කිරීමටද යොදා ගන්නට කතුවරයා අමතක කර නොමැති බවද
නොමැති සර් යොදා ගන්නට කතුවරයා අමතක කර කතුවරයා අමතක කර නොමැති බවද නිසැක ලෙස සඳහන් කළ හැකිය. කතුවරයා අමතක කර නොමැති බවද සර් යොදා ගන්නට කතුවරයා අමතක කර පුතාට කනෙක්ෂන් අඩුයිද අද? අමතක කර කතුවරයා අමතක කර නොමැති බවද නිසැක ලෙස සඳහන් කළ හැකිය. නිසැක ලෙස සඳහන් කළ හැකිය. වහිනවද? නිසැක ලෙස සඳහන් කළ හැකිය. යතෝක්ත නිදර්ශනාත්මක කරුණු ඒ වෙනුවෙන් සාක්ෂි දරනු ලබයි. නැත. ඔය අවසාන ඡේදය අපි අවසන් කරේ. අලුත් ඡේදයක් නෑ පුතේ. අර ඒ අනුව මෙතෙක් සාකච්ඡා කළ කියලා පටන් ගත්ත එතන තමයි අවසාන ඡේදය. හරි එතකොට ළමයි ඔන්න එහෙනම් අපි ওই ප්‍රශ්නේ අවසන් කරා. හා පුරා කියලා. එතකොට මේ විදිහට සාකච්ඡා කරපු කරුණු තුලින් අපිට පැහැදිලිවම පේන තියෙන දෙයක් තමයි මොකද්ද? බැද්දේගම නවකතාව තුළ බැද්දේගම විනාශය, ඒ වගේම ගම්වැසියන්ගේ විනාශය සජීවී ආකාරයෙන් නිරූපණය කරන්නට විශේෂයෙන්ම රචකයා හරි අපූර්ව බස්වහරක් යොදාගෙන තිනවා. ඒ ASCII අපි කිව්ව මොනවද? උපමා අලංකාරයෙන් සංකේතාත්මක ඊට පස්සේ අපි මුල් හරියේදී කිව්වා පරිසර සාධක වලට අනුගත වෙලා භාෂාව භාවිතා කරා කියලා. එතකොට කලාත්මක හා නිර්මාණාත්මක බස්වහරක් භාවිතා කරා කියලා. ඒතර ඔන්න ඔය කියන අවස්ථාවන් හතර උපයෝගී කරගෙන අපිට පුළුවන්කම ලැබුණ පුතේ මේ ප්‍රශ්نين සමුහරගෙන උපමා භාවිතයක් තියෙනවද? ඔව් උපමා භාවිතයක් තියෙනවා පුතේ. අපි අර ඉස්සලා කතා කරේ අවස්ථා කීපයක්ම. එතකොට ඒ ටික අපිට මේ ප්‍රශ්නෙට අදාළ කරගන්න පුළුවන්. ඒ නිසා ඔය එකම රවුම තමයි කරගෙන වෙද්දී එක. තේරුණාද? හරි. එතකොට පුතේ ඊළඟ ප්‍රශ්නේ අපිට තියෙන්නේ සිලිඳු පිළිබඳව පිස්සු වැද්දා කොටි එකයි ගම්මු. පුංචි මණිකා පිළිබඳ කීවේ කොටියාගේ පැටියා මුව පැටියෙක් බවයි. පුංචි මණිකාගේ චරිතය ඇසුරින් මේ කියමන තහවුරු කරන්න. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා අවස්ථා හා සිද්ධි නිරූපණයේදී කතුවරයාගේ ප්‍රතිභාව ඉස්පුට වන්නේ පාඨක සිත දයානුකම්පාවෙන් පුරවාලීම නිසායි. උදාහරණ ඇසුරින් විග්‍රහ කරන්න. එතකොට තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ දෙකේම යන්නේ එක හා සමාන උදාහරණ ටිකක් තමයි යන්න තියෙන්නේ. මොකද පුංචි මණිකාගේ චරිතය තුල තමයි දයානුකම්පාව අපිට හිතෙන්නේ. අනේ පවුනේ කියලා අපිට හිතෙන්නේ පුංචි මණිකාගේ චරිතය තුල. ඒ නිසා විශේෂයෙන්ම හතරවෙනි ප්‍රශ්නෙට අපිට ගන්න තියෙන්නේ උඩ එකේ තියෙන උදාහරණ ටිකම තමයි. හරි. දැන් ඔයාලට ඇහෙනවද? සදෙව් ඇහෙනවද පුතේ? නෑනේ. ඔව් සර් දැන් ඇහෙනවා. මම ඔයාලට ඒක වොයිස් රෙකෝඩ් එකක් දාන්නම්. පොල් පේලි දෙකක් තියෙන්නේ මම දැන් පන්ති කොමත් ඉවර කරන්නේ. මම ඔයාලට WhatsApp දාන්නම්. හරි සර්. හරි. හරි සර්. හරි පුතේ. එතකොට තමයි අපි හරි පුතේ. අපි එහෙනම් අද උතනින් සමු ගන්නවා. එතකොට මුල් ටිකේ සම්බන්ධ වෙන්න බැරි විච් අයට මම රෙකෝඩින් එක අද පුළුවන් වුණා අදම දාලා තියන්න. ඒතර ලේසියිනේ.
එහෙම වුණොත් අද ඒ ටික බලලා ඒ ටික සම්පූර්ණ කරගන්න. එතකොට ඔයාලා පුතේ ඊළඟ ප්‍රශ්නය උතින් ලියලා තියාගන්න තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට අපි ගෙදර වැඩ පොත්වල වැඩ කොහොමද මේ දවස්වල සතර කම්මන්තරේ ප්‍රශ්න ටික ලිව්වද? ප්‍රශ්න කීයක් විතර ලියලා තියෙන්නේ? නෑ සර් තාම ඇල්ලුවත් නැද්ද එහෙමද? ගෙදර වැඩ පොතේ වැඩ කොහමද? ලිව්වත කීයක් ලිව්වද පුතේ තියාගා? ප්‍රශ්න දෙකක් තුනක් දෙකක් සර්. හොඳයි. රන්සර හතරම ඉවරයි. හොඳයි බොහොම හොඳයි. හරි. ඒ නිසා ඒක මාර්තු මාසෙ ඉවර වෙන්න කලින් මම ගෙන්න ගන්නවා හොඳේ. තේරුණානේ? එතකොට අප්‍රේල් මාසෙන් වෙනකොට තව පොතක් ඔයගලන්ට එවනවා. මම පාඩම් එතකොට අපිට තව කීපයක් කතා කරලා ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා එතකොට කොහොමත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මම මේ 11 පන්තිරේ යද්දි 10 පාඩම් ටික ඔක්කොම ඉවරයක් කළා 11 පන්තිරේ යවන්නම්. එතකොට ගැටලුවක් වෙන්නේ නෑ අපිට. අර මම ඔයාලට එක දවසක් කිව්වා කතාවක් අර ඉක්මනට හදලා ගෙනිච්ච රෝදේ මේ සහ කාලයක් ගිහින් හදපු රෝදේ කතාවනේ. මතකනේ පන්ති පටන් ගත්ත දවස්වල මම කිව්වා ඒ නිසා අපි යන්නේ කාලයක් ගිහිල්ලා හදන රෝදයක් කොහෙ ගියත් වැටෙන්නේ නැති වෙන රෝදයක්. ඒ නිසා අපිට ඉක්මනින් යන්න අවශ්‍යතාවයක් නැහැ. ගාන්ට වෙලාවට කලාවට වැඩ ටික කරලා දෙන්න. පල්ලිල්ලනවා මෙන්න. ලියන්නකෝ. මේ එහෙම ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. දැන් ඕක ඇවිල්ලා සති දෙකක් සතියක් ගෙදරට ඇවිල්ලා කොච්චර දවස් වෙනවද? ඉක්මනින් කියන්න. මන් දැම්මේ මට මතකත් නැහැ දැන්. කාවේ මේ තියන්නේ දාලා මාර්තු 4 අද 17 කයි දෙකයි. කොහොම හරි මාර්තු මාසය ඇතුළත මම ගන්න හොඳේ. බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්නේ මොකද? බය වෙන්නේ නැහැ පොලිසියෙන් අරගෙන. හරි. ඒ නිසා මේ අපි මාර්තු මාසය ඇතුළත ලියමු. මොකද ඕක මට අනිවාර්යෙන් ඕනේ. මම ඉදත් කිව්වා අතරින් මෙතනින් බලාගෙන ලියන්න එපා. වෙනමම වෙලාවක් වෙන් කරගෙන පැය භාගයක් පැයක් හමාරක් වෙන් කරගෙන ඕක ලියන්න. ගෙදර වැඩ පොතේ අභ්‍යාස ටික. හරිද? එතකොට මේ විචාර ටික. එතකොට ඕක ඔයාලා බලලා ලියනවා නම් ඉවන්න එපා. තේරුම් නැහැ. ඉතින් අපරාධනේ. මට ඔයාගේ අඩුපාඩු ටිකයි හොයා ගන්න ඕනේ. එතකොට ඒ අඩුපාඩු ටිකට තමයි මම පන්තියේදී වැඩ ටික කරන්නේ. තේරුණානේ මම කියන්නේ? ඒ නිසා අනිවාර්යෙන් තනියෙන් ලියන්න. අකුරු කැත වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මම ගෙදර හොයාගෙන ඉන්නේ නැහැ. හරිද? ඒ නිසා කළු පෑනයි නිල් පෑනයි පාවිච්චි කළා මම කියලා දුන්න විදිහට උත්තර ටික ලියන්න. ප්‍රශ්න මම දැනගලා දීලා තියෙන පුතේ 4යිනේ නේද? බෙඩ් එක ගමින් 2යි. සෝරි මේ සතර කම්මන්තරණෙන් 2යි. ගුත්තිල වෙන්න තියෙන 2යි. හානා හයියේ 1යි ප්‍රශ්න පහක් දුන්නනේ. ඔව් ප්‍රශ්න පහක් දීලා තියෙන. ඒතර ප්‍රශ්න පහට උත්තර ටික ලියලා මට එවන්න නැත පෑලේ. ඔව් ප්‍රශ්න පහක් දීලා තියෙන. ඒතර බෙඩ් එක ගමින් මම එකක් දෙන්නම් ඊළඟ දවසේ. මොකන්ද ලියන්න ඕනි කියලා මම කියන්නම්. ශානි ගැටලුවක් නෑ පුතේ. දැන් ඔයාලට කොහොමත් මේ වෙනම එකක් දුන්නනේ. මේ ඔමිට පුතේ තව විනාඩියකින් මම කොල්ල යවනවා. තපරක් ඉන්න. ඔව්. ඒක ෆොටෝකොපියක් ගහගන්න පුළුවන්. ඒත් කමන්න මම ඔයාලට PDF එකක් දාලා තියන්නම් print එකක් ගන්න පුළුවන් නම්. අශානිට. හා සර්. ඔව්. එතකොට ඒකේ print එකක් අරගෙන ෆොටෝකොපියක් ගහගන්නකො. ඊට පස්සේ ඒ ටික වෙනම වෙනකොට ස්ලේප් කරලා එවන්න. එතකොට හරි. මේ හරි. එතකොට ගෙදර වැඩ පොත් දෙකක් නෑ. එක්කෙනෙක් යසසි අනිත් එක්කෙනා අරුවන්තිදුව. මම ඒ දෙන්නට ඉක්මනින් එවන්නම්. මේ අනිත් අය ඔක්කොම තියෙනවා ගැටලුවක් නෑ. හරි. එහෙනම් පුතේ අපි අදට යන් එහෙනම් ගොඩක් හොඳයි. ප්‍රශ්නයක් නෑ. අද ගොඩක් වෙලා ඔක්කොම ඉන්න පුළුවන් කබල වෙන 3ට ඉවර කරනවා. ඔකේ 3:40යි දැන් වෙලා විනාඩි 40ක් ගියා. පාඩමට අමතරව අද අපි බාහිර කරුණු ටිකුත් කතා කරා. ඉතින් ඒ නිසා චුට්ටක් වෙලාව ගියා. විභාග බය කියන එක මේ දවස්වල තියෙනවා. ඊට වැඩිය බයයි අම්මා ගහයි කියලා. ඒක මම දන්නවා. නේද? ඒ නිසා විභාගේ පේපරේට වඩා අම්මා බණී කියලා බයයි. ඒකනේ වැඩිම වෙයි තියෙන නිසා අම්මා බයින්නේ නැහැ. ඉතින් පාඩම් කරලා වැඩ ටික කරගෙන යනවනම් හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ උදේ 4:45ට හම්බෙන්නේ. උදේ 4:45ට හම්බෙන්න බලාපොරොත්තු වෙන අපි සමුගමු. ලබන සතිය කියන්නේ හෙටම අනිත්. එහෙනම් ඔක්කොටම
සුබ දවසක් පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමදෙනාටම බුදු සරණයි දේව පිහිටයි ආයුබෝවන්. අයබෝවන් සර්. ගෝවන් සර් බුදු සරණයි. one Thank you.